සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, කිලවරක් නොපෙනෙන ඉමක් කුණක් සොයාගන්න බැරි, පනවන්න බැරි සසර ගමනක් ගෙවාගෙන එන්න ලෝක සත්වයන්ට තියෙන එකම රැකවරණය භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කියන එක දැන් හොඳට පැහැදිලි. මේ කාලේ ලෝකයේ තියෙන මේ දැඩි අවිනිශ්චිත බවත් එක්ක වෙන කිසිදු දෙයකින් අපේ ජීවිතවල රැකවරණයක් නැහැ කියලා හොඳටම පැහැදිලි. මෙලොව ජීවිතේ අපිට ලොකුවට මානසික වැටීම් වලින් තොරව වාසය කරන්නත්, පරලොව ජීවිතය යහපත් කරගන්නත්, සංසාර දුකින් නිදහස් වෙන්නත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයමයි අපිට පිහිට වෙන්නේ. පින්වත්නි, අපිට මේ ලැබුණේ දුර්ලභ මනුස්ස ජීවිතයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නියසිරට පස් ටිකක් අරගෙන මේ මනුස්ස ලෝකයෙන් අපි චුත වෙද්දී, මනුස්ස ලෝකේ ඉපදුණු මිනිස්සු චුත වෙද්දී මේ නියසිරට ගත්තු පස් ටික වගේ ටිකක් නැවත සුගතියක උපදිනවා කියලා. ඒක අපිට අහලා හුරු පුරුදු උදාහරණයක් නිසා ඒක එච්චර අපි ලොකුවට ගණන් ගන්නෑ. නමුත් ඔබ හිතන්නකෝ, මේ නියපොත්තට ගත්තු පස් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන නියසිලට ගත්තු පස්. මේ නියපොත්තේ අග තියෙන මේ චූටි අර ඉර වගේ කණු වගේ තියෙන්නේ ඒ නියසිල. ඒ නියසිලට ගත්තු පස් ටික වගේ. ඒ පස් වලට උපමා කරේ මොකද්ද? ඒ පස් වලට උපමා කරේ ඒ පසුත් එක්ක සංසන්දනය කරන්න කියලා කිව්වේ මේ කුණ්ඩසාලේ පස් නෙවෙයි. මේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්ද? නැහැ. එහෙම නැත්නම් මධ්‍යම පළාතේ පස්ද? නැහැ. එහෙම නැත්නම් ලංකාවේ පස්ද? ආසියාවේ පස්ද? මේ සමස්ත පෘථුවියේම යම් පස් ප්‍රමාණයක් ඇද්ද? මහා පොළවේ පස් ඇද්ද? ඒ සියලුම පස් බුදුරජාණන් වහන්සේ සසඳලා බලන්න කිව්වා අර නියසිලේ තියෙන පසුත් එක්ක. අන්නේ මහා පොළවේ පස් වගේ ප්‍රමාණයක් දුගතිය උපදිනවා ගිහිල්ලා. නියසිලට ගත්තු පස් ටික වගේ තාමත්ම ටිකක් සුගති ලෝකයක උපදිනවා. එහෙනම් සුගතියක උපදීම පවා පින්වත්නි දුර්ලභ දෙයක්. මනුස්ස ලෝකයේ ඉපදුණු මිනිස්සෙකුට නැවත මනුස්ස ජීවිතයෙන් පස්සේ සුගතියක උපදීම පවා දුර්ලභ දෙයක්. එහෙනම් ධර්මාවබෝධය ඊට වඩා අතිශයින්ම දුර්ලභයිනේ. දැන් බලන්නකෝ, දැන් ඔය තියෙන්නේ මනුස්ස චුති කියන සූත්‍රය. ඊළඟ තියෙන සූත්‍රය තමයි දේවතා චුති කියන සූත්‍රය.
දේවතා චුති කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි දිව්‍ය ලෝකී ඉපදුණු දෙවිවරුන්ගෙන් දිව්‍ය ලෝකී ඉපදුණු දෙවිවරුන්ගෙන් දැන් දිව්‍ය ලෝකයේ කෙනෙක් ගිහිලා උපදින්නේ පින් කරලාද පව් කරලාද? පින් කරලා. පින් කරලා ගිහිල්ලා උපදින්නේ පුණ්‍ය විපාකයක් විදිහට දිව්‍ය ලෝකයේ උපදින්නේ. තේරුණානේ? ඒතර පුණ්‍ය විපාකයක් විදිහට පින් කරලා දිව්‍ය ලෝකයේ ගිහිල්ලා ඉපදුණු දෙවිවරුන්ගෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නියසිරට ගත්තු පස් ටික වගේ දෙවිවරු ටිකක් දිව්‍ය ලෝකෙන් චුත වෙද්දී සුගතිය උපදිනවා. මහා පොළවේ පස් වගේ දෙවිවරු ප්‍රමාණයක් දිව්‍ය ලෝකෙන් චුත වෙද්දී ගිහිල්ලා උපදින්නේ කොහෙද? සතර අපායේ. දිව්‍ය ලෝකෙ තත්ත්වෙත් ඒකයි. එතකොට දිව්‍ය ලෝකෙත් බලන්න මේ නියසිලේ පසුයි මහා පොළවේ පසුයි. එහෙනම් දිව්‍ය ලෝකයේ ඉපදුණු දෙවිවරුන්ගෙත් නියසිලට ගත්තු පස් ටික වගේ ප්‍රමාණයක් නැවත සුගතියක උපදිනවා. දිව්‍ය ලෝකෙන් චුත වෙද්දී මහා පොළවේ පස් වගේ ප්‍රමාණයක් ගිහිල්ලා දුගති උපදිනවා. එනම් පින්වත්නි රැකවරණය තමයි ධර්ම අවබෝධය. රැකවරණය තමයි සෝතාපන්න වීම. රැකවරණය තමයි සම්මාදිට්ඨියටපත් වීම. රැකවරණය තමයි සක්කාදිට්ඨි ප්‍රහාණය කිරීම. රැකවරණය තමයි උතුම් දහම් මැස පහළ කර ගැනීම. පින්වත්නි අපි කතා කරමින් ඉන්නේ සම්මාදිට්ඨි සූත්‍රයේ. මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකයට අයිති සම්මාදිට්ඨි සූත්‍රයේ අපි කතා කරමින් ඉන්නේ. මම අද මේ පින්වතුන්ට කියා දෙන්න කල්පනා කළා අපි සාමාන්‍යයෙන් අහලා හුරු පුරුදු සූත්‍රයක්. මේ සූත්‍රයේ අඩංගු වෙලා තිබෙන්නේ කුද්දක නිකායේ උදාන පාළිවල. කුද්දක නිකායේ උදාන පාළිවල තියෙන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම බාහිය සූත්‍රය. මම හිතන්නේ මේ පිටුතුන් හොඳට අහලා තියෙනවා. බාහිය සූත්‍රයේ විශේෂ සූත්‍රයක්. මේ බාහිය සූත්‍රයට පසුබිම් වෙච්ච දැන් බාහිය දාරුචීරිය ගැන මේ තියෙන්නේ. බාහිය දාරුචීරිය මේ ස්වාමීන් වහන්සේ ධර්මය අවබෝධ කරපු අවස්ථාවනේ. එතන බාහිය දාරුචීරිය ස්වාමීන් වහන්සේ ගැන මේ ලොකු කතා ප්‍රවෘත්තියක් තියෙනවා. මම මේ කතා ප්‍රවෘත්තිය ඔබට කියන්නේ නැහැ. ඊට වඩා අපිට මේ සූත්‍රයේ තියෙන දහම් කරුණු අපි උලුප්පලා ගන්න බලමු. අර කතා ප්‍රවෘත්තිය මේ පිටුන් අහලා තියෙනවා. ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස් ආරාමේ. භාග්‍යතුන් වහන්සේ මේ කාලේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. තේනකෝපන සමයේන බාහියෝ දාරුචීරියෝ සුප්පාරකේ පටිවසිති සමුද්ද තීරේ සක්කතෝ ගරුකතෝ මානිතෝ පූජිතෝ අපචිතෝ ලාභී චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චේ භේසජ්ජ පරික්කාරාණං. මේ බාහිය දාරුචීරිය දුර බාහිය තමයි මෙයාගේ නම. දාරුචීරිය කියලා කිව්වේ අර ලී පතුරු වලින් හදාගත්තු ඇඳුමක් ඇඟලාගෙන හිටපු නිසා. එතන මේ බාහිය දාරුචීරිය සිටියේ සුප්පාරක කියන ප්‍රදේශී. සුප්පාරක කියන ප්‍රදේශී සිටි. හැබැයි මේ බාහිය දාරුචීරිය කොහොමද හිටියේ? මේ මුහුදයිනේ සමුද්ද තීරය කියලා තියෙන්නේ. මුහුදයිනේ සක්කතෝ සත්කාර ලැබෙමින්, ගරුකතෝ ගරුකාර ලැබෙමින්, ගෞරවාදරයට පාත්‍ර වෙලා, මානිතෝ පූජිතෝ හොඳ පුද සත්කාර ලැබුණා මෙයාට. ලාභී චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චේ භේසජ්ජ පරික්කාරාණං. හොඳට චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චේ මේ දේවල් හොඳට පිරිකර මේ දේවල් හොඳට ලැබුණා. ඇයි ලැබුණේ? ඇයි මේ දැන් අර ඇඳගෙන හිටියේ දරපතුරු වලින් හදපු ලී පතුරු වලින් හදපු ඇඳුමක් නේ. ඒතර මෙයා දැන් ඒ රූස්ස ප්‍රතිපදාව වලට පහදිනවා.
එදත් එහෙමයි. එදා ගොඩක්ම ඒ රෝස ප්‍රතිපදාවලට පැහැදුනා. අදත් එහෙමයි. අදත් ස්වාමීන් වහන්සේ නමක් කවුරු හරි කෙනෙක් කැලේ ඉන්නවා නම් හොඳ ප්‍රතිචාර හම් වෙනවා. කැලේ ඉන්නවා නම් ඒක පහදින්න කාරණාවක්. පිණ්ඩපාත වඩිනවා නම් පහදින්න කරනවා. ඒක මේ වැරදි නෙමෙයි. වැරදි නෙමෙයි. නමුත් එවැනි ඒ රෝස ප්‍රතිපදාවලට පහදින ස්වභාවයක් මනුස්සයන්ගේ තියෙනවා. එතකොට මේ බාහ්‍ය දාරුචීරියත් හොඳට පුද සත්කාර ලාභ සත්කාර මේ දේවල් ලැබුණා. අතකෝ බාහියස්ස දාරුචීරියස්ස රහෝගතස්ස පටිසල්ලී නස්ස ඒවන් චේතසෝ පරිවිතක්කෝ උදපාදී. අර හුදකලාවේ වාසය කරන බාහ්‍ය දාරුචීරියක සිටී මේ වගේ සිටිවිල්ලක් ඇති වුණා. යේචකෝ කේචි ලෝකේ අරහන්තෝ වා අරහන්ත මග්ගං වා සමාපන්නා අහං තේස මඤ්ඤතරෝති. මේ ලෝකේ යන් රහතන් වහන්සේලා ඉන්නවා නම් අරහන්ත මාර්ගයට පැමිණිච්ච උදවිය ඉන්නවා නම් ඒ අතර කෙනෙක් තමයි මහත්. මමත් ඒ අතර කෙනෙක් කියලා සිටිවිල්ලක් ආවා. ඇත්තට බලන්න එතකොට මේ බුද්ධ ශාසනයේ දැන් මේ බුද්ධ ශාසනයක් ගැන කිසිදු හාංකවිෂයක් දන්නේ නැති කෙනෙක් නේ. ඒතර බුද්ධ ශාසනයෙන් බැහැරත් රහතන් වහන්සේලා කියන එක රාග දේශ මොහ ප්‍රහාණය කර බුත්තමයන් වහන්සේනේ රහතන් වහන්සේ. එහෙනම් රහතන් වහන්සේ අරහන්ත මාර්ගය කියන එක ගැන දැනුමක් තිබුණා. එහෙනම් කෙලෙස් ප්‍රහාණය කරපු කෙනාට කියන නමක් රහතන් වහන්සේ කියලා කියන්නේ. හරි? කෙලෙස් ප්‍රහාණය කරපු උත්තමයන් වහන්සේට කියන නමක් රහතන් වහන්සේ කියලා කියන්නේ. එහෙනම් බුද්ධ ශාසනයෙන් බැහැරවත් එවැනි කතා තිබුණා. එයාගේ පරමාර්ථය තමයි කෙලෙස් ප්‍රහාණය කිරීම. රාග දේශ මොහ ප්‍රහාණය කිරීම. ඒතර එයත් මේ වැරදිවට හරි මාර්ගයක් අනුගමනය කළේ මේ කෙලෙස් ප්‍රහාණය කරන්න. රාග දේශ මොහ ප්‍රහාණය කරන්න. රාග දේශ මොහ ප්‍රහාණය කරන මාර්ගය කියලා තමයි අරහන්ත මාර්ගය කියලා තමයි මාර්ගයක් ප්‍රගුණ කළේ. එතකොට මේ බාහ්‍ය දාර්ශනිකයට හිතුණා මේ ලෝකේ යම් රහතන් වහන්සේලා ඇද්ද? එහෙම නැත්නම් රහත් මගට ප්‍රතිපන්න පිරිස ඇද්ද? ඒ අතරින් කෙනෙක් තමයි මාත් කියලා. ඊට පස්සේ මේ බාහ්‍ය දාර්ශනිකයේ සිටී ඇතිවෙන මේ සිටිවිල්ල දැක්කා. බාහ්‍ය දාර්ශනිකයේ ඥාති වන දෙවි කෙනෙක් හිටියා. අන්නේ දේවතාව දැක්කා. දැකලා බාහ්‍ය දාර්ශනිකයේ ළඟට ඇවිල්ලා බාහ්‍ය දාර්ශනිකයට මෙහෙම කියනවා. නේවකෝ ත්වම් බාහ්‍ය අරහා. බාහ්‍ය ඔබ රහත් නැහැ. නාපි අරහන්ත මග්ගං වා සමාපන්නෝති. ඔබ රහත් මාර්ගයට ඇවිල්ලත් නැහැ. ඔබ රහතන් වහන්සේ නමකුත් නෙවෙයි රහත් මාර්ගයට ඇවිල්ලත් නැහැ ඔබ. ඉන්පස්සේ බාහ්‍ය දාර්ශනිකය අහනවා සාපිතේ පටිපදා නත්ති යායං වා ත්වං අරහා අස්ස අරහන්ත මග්ගං වා සමාපන්නෝති. එහෙනම් මේ රහතන් වහන්සේලා හෝ රහත් මාර්ගයට පිළිපන්න පිරිස් ඉන්නවද කොහේ හරි? දෙමළනකර දේවතාවතේ ගැටුන්නේ නෑනේ. මේ පුණ්‍යවන්තයෙක් නේ. අර දේවතාවතේ ගැටුන්නේ නෑ. දැන් මෙයා හිතන්නේ මෙයා දැන් මේ ලාභ සත්කාර ලැබෙද්දී මෙයා හිතන්නේ රහත් කියලා. රහත් මාර්ගෙ මං ඉන්නේ කියලා. ඒතර දෙවි කෙනෙක් ඇවිල්ලා තමයි කිව්වේ රහත් නැහැ කියලා. ඔබ රහත්යා රහත් මාර්ගයවත් නැහැ කියලා. දැන් අද ඔය කියා ඉන්න රහතන් වහන්සේලා කියලා හිතාගෙන කටට කිව්වොත් එimhe නෑ ඔබ රහත් නැහැ කියලා ගැටෙනවනේ. නේ ගැටෙනවා. දැන් රහතන් වහන්සේ නම කොහොමවත් ගැටෙන්න විදිහක් නැහැ රහතන් වහන්සේ නමක් නම්. අරහත්ත්වයටපත් වෙලා නම් කොහොමවත් ගැටෙන්න විදිහක් නැහැනේ. ඒතර අරහත්ත්වයටපත් වෙලා කියලා හිතන් ඉන්න කට්ටියට ඔබ රහත් නැහැ කියපුවාම ගැටෙනවා. දැන් මේ බලන්නකෝ බුද්ධ ශාසනයේ මේ හුලඟක්වත් වැදිලා නැති මේ බාහ්‍ය දාර්ශනිකයන් අර දෙවි ඇවිල්ලා කියනකොට ඔබ රහත් නැහැ කියලා රහත් මාර්ගයට පැමිණලත් නැහැ කියලා ගැටුන්නේ ඇහැවා. එහෙනම් රහතන් වහන්සේලා ඉන්නවද? අරහන්ත මාර්ගයට පිළිපන්න කට්ටිය ඉන්නවද කියලා ඇහුවා. ඉන්පස්සේ
අර දෙවිය කියනවා අත්තිබාහිය උත්තරේසු ජනපදේසු සාවත්ති නාම නගරං. බාහිය මේ උතුරු ප්‍රදේශයේ තියෙනවා සාවත්ති කියලා නගරයක්. තතසෝ භගවා ඒතරහි අරහං ඒතරහි විහෙරති අරහං සම්මා සම්බුද්ධෝ. එහි වාසය කරනවා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ අරහා රහතන් වහන්සේ නමක්. ඒ වගේම රහතන් වහන්සේ විතරක් නෙවෙයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ ඒ චතුරාර්ය සත්‍ය ස්වයම්බූ ඥාණයෙන් අවබෝධ කරගෙන දේශනා කරන උත්තමයන් වහන්සේ නමක්. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා ඒ සවැත් නුවර. සෝහි බාහිය භගව අරහත් චේව අරහන්තායච ධම්මං දේශේති इति. උන්වහන්සේ රහත් ඒ වගේම උන්වහන්සේ රහත් වීම පිණිස ධර්මයේ දේශනා කරනවා. බාහිය දාර්චීරිය ඊට පස්සේ මොකද කළේ? මේ දේවතාවා කියපු දේන් සංවේගයටපත් වෙලා අනේ මම රහත් නැහැලු. මම රහත් මාර්ගයේවත් නැහැලු කියලා සංවේගයටපත් වෙලා බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගියා. කොහොමද ගියේ? පාගමනින්. එක රාත්‍රියක් එක තැනක එක රාත්‍රියයි ඉන්නේ. ඒ කියන්නේ එක තැනක දවස් දෙකක් වාසය කළේ නැහැ. ඒ කියන්නේ දිගටම මෙයා ගමන් කළා. රාත්‍රියට කොහේ නතර වෙනවා. ආපහු එතනින් ඉඳන් ආයි යනවා. මේ විදිහට සවැත් නුවරටම ගියා. සවැත් නුවරට ගිහිල්ලා ජේතවනාරාමයටම ගියා. සවැත් නුවර ජේතවනාරාමයට ගිහිල්ලා ජේතවනාරාමේ දොරටුවෙන් ඇතුල් වුණා. ඇතුල් වෙනකොට භික්ෂුන් වහන්සේලා එළිමහනේ සක්මන් කරමින් ඉන්නවා. තේනකෝපන සමයේන සම්බහුලා බික්කු අබ්බෝකාසේ චංකමන්ති. එළිමහනේ සක්මන් කරනවා. අතකෝ බාහියෝ දාරචූරියෝ යේනතේ බික්කු තේනුපසංකමි. බාහිය දාරචීරිය මේ භික්ෂුන් වහන්සේ ළඟට ගියා. උපසංකමිත්වා තේ බික්කු ඒතද බොයිත කහන්නකෝ බන්තේ ඒතරයි සෝ භගවා විහෙරති අරහං සම්මා සම්බුද්ධෝ. බාහිය දාරචීරිය අර භික්ෂුන් වහන්සේලෙන් අහනවා ඒ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ කොහෙද ඉන්නේ? දැන් බලන්නකෝ මෙයාට පුදුම හදිස්සියක්. අහන කොහෙද අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ ඉන්නේ? දස්සන කාමම් හා මයං තම් භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධන්ති. ඒ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්න මං හරි කැමැති. මං දකින්න කැමැති උන්වහන්සේ. ඉන්පස්සේ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා අන්තර්ගරම් පවිට්ඨෝකෝ බාහිය භගවා පිණ්ඩායාති. බාහිය ඒ බුදුරජාණන් වහන්සේ ඇතුළු නුවරට පිණ්ඩපාත වෙටියා. ඊට පස්සේ අතකෝ බාහියෝ දාරිචීරියෝ තරමාන රූපෝ ජේතවනා නික්කමිත්වා සාවත්තිම් පවිසිත්වා අද්දස භගවන්තන් සාවත්තිම් පිණ්ඩාය චරන්තම් පාසාදිකං පාසාදනීයන් සන්තින්ද්‍රියං සන්තමානසං උත්තම දමත සමත මනියුත්තං දන්තං ගුත්තං සතින්ද්‍රියන් නාගං. මේ බාහිය දාරචීරිය අර සවැත් ජේතවනාරාම පිට වෙලා අර ඇතුළු නුවරට බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගියා. යනකොට බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. කොහොමද? පාසාදිකං. හරි ප්‍රසාද ජනකයි. හරි. දන්තං ගුත්තං පාසාදනියන් සන්තින්ද්‍රියං. මනාකොට දමනී කරපු ඉන්ද්‍රිය ඇති. සන්ත මානසං. මනාකොට දමනී කරපු සිත් ඇති. සන්ත මානසං උත්තම දමත් සමත මනියුත්තං. මනාකොට ඒ හික්මුණු ඇවතුම් පැවතුම් ඇති. දන්තං ගුත්තං සතින්ද්‍රියන් නාගම්. මේ දමනී වුණු ඒ මනාකොට රැකගත් ඉන්ද්‍රියන් නැති මේ රහතන් වහන්සේ මේ නාගම් කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලාට කියන නමක්. උන්වහන්සේව දැක්කා බාහිය දාරචීරිය. දිස්වාන යේන භගවා තේනුපසංකමි දැකලා බුදුරජාණන් වහන්සේ ළඟට ආව. උපසංකමිත්වා භගවතු උපාදී සිරසා නිපතිත්වා භගවන්තං ඒතද වෝච. භාග්‍යවතුන් වහන්සේගේ පාකමල් අල්ලලා වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කියනවා.
දේශේතු මේ බන්තේ භගවා ධම්මං. මුකුත් ආයි කතා බතා නැහැ මුකුත්ම. මම මේ හරිදලා ආවේ, මම මෙච්චර දුර ආවා. මම මෙච්චර දැන් දවස් ගාණක් දැන් මේ පාගමනින් ආවේ, මට වෙහෙසයි. මේ මුකුත් කතා බතා නැහැ. කකුල් දෙක භාග්‍යතුන් වහන්සේ සිරිපතුල් සිඹලා වන්දනා කරලා කියනවා දේශේතු මේ බන්ති භගවා ධම්මං. එකත් එකටම අඳුනගත්තා මේ බුදුරජාණන් වහන්සේමයි කියලා. කියනවා අනේ ස්වාමීනි මට බණ කියන්න. මට ධර්මයේ ටිකක් කියන්න. දේශේතු සුගතෝ ධම්මං සුගතයන් වහන්සේ මට ධර්මයේ දේශනා කරන්න. යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායාති. ඒක මට දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතිවි. බුදුරජාණන් වහන්සේ එවං උත්තේ භගවා බාහ්‍යං දාරුචීරියං ඊතදෝච. භාග්‍යතුන් වහන්සේ බාහ්‍ය දාරුචීරියට මෙහෙම දේශනා කරනවා. අකාලෝකෝ තාව බාහ්‍ය මේ ධර්මයේ දේශනා කරන කාලය නෙමෙයි. අන්තර්ගරම් පවිට්ටම් හා පිණ්ඩායාති. මම මේ ඇතුළු නුවර පිණ්ඩපාත කරන වෙලාවනේ. ඇතුළු නුවර පිණ්ඩපාත කරන වෙලාවේ. මේ බණ කියන වෙලාව නෙමෙයි. දෙවෙනි වතාවටත් බාහ්‍ය දාරුචීරිය බුදුරජාණන් වහන්සේ ඉල්ලා සිටිනවා ස්වාමීනි මට බණ ටිකක් කියන්න. සුගතයන් වහන්සේ මට බණ ටිකක් කියන්න. ඒක මට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිවි. දෙවෙනි වතාවටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකාලෝකෝ තව බාහ්‍ය මේ ධර්මයේ කියන වෙලාව නෙවෙයි. ඒකට කාලය නෙවෙයි. අන්තර්ගරම් පවිට්ටම් හා පිණ්ඩායාති. මම මේ ඇතුළු නුවර පිණ්ඩපාතේ කරන වෙලාව. තුන්වෙනි වතාවෙත් බාහ්‍ය ඉල්ලනවා. තතියම්පිකෝ බාහ්‍ය දාරුචීරියෝ භගවන්තං ඒතදවෝච. බාහ්‍ය දාරුචීරිය කියනවා දුජ්ජානං කෝ පනේතම් බන්තේ භගවතෝවා ජීවිතන්තරායාත්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයට හානියක් වෙන්න පුළුවනි. ජීවිතාන්තරාවක් වෙන්න පුළුවනි. මයිහංවා ජීවිතන්තරායන මගේ ජීවිතයට හානියක් වෙන්න පුළුවනි. මගේ ජීවිතයට හානියක් වෙන්න පුළුවනි. භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයට හානියක් වෙන්න පුළුවනි. මට බනහන්න වෙලාවක් නැහැ. මට බනහන්න බැරි වෙලා යනවා. දේශේතු මේ බන්තේ භගවා ධම්මං. ස්වාමීනි ධර්මී ටිකක් කියන සීක්වා. දේශේතු සුගතෝ ධම්මං සුගතයන් වහන්සේ ධර්මී ටිකක් කියන සීක්වා. යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායාති. මට ඒක දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතිවි. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා. බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවටම බාහ්‍ය ඉල්ලනකොට ධර්මයේ කියන්නේ කියලා ඉල්ලනකොට භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ භාග්‍යතුන් වහන්සේ බාහ්‍ය ගැන නොදැන නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ බාහ්‍ය ගැන නොදැන නෙවෙයි. අර උවමනාව තවත් වැඩි කරන්නයි. බාහ්‍යක උවමනාව තවත් වැඩි කරන්නයි භාග්‍යතුන් වහන්සේ ඒ විදිහට දේශනා කළේ. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්මා තිහතේ බාහ්‍ය ඒවං සික්කිතප්පං. බාහ්‍ය ඔබ එහෙනම් මෙහෙම ඉක්මෙන්න. දැන් අර පිණ්ඩපාතේ වඩමින් ඉන්න බුදුරජාණන් වහන්සේ නැවතිලා අර තමන්ගේ දෙපා ළඟ වැටිලා තමන්ට බණ ටිකක් කියන්න කියලා මේ බැගෑපත් වෙන කවදාවත් දැකලා නැති කිසිදා කතා කරලා නැති කිසිදා තෙරුවන් සරණ ගිහිල්ලත් නැති කිසිදා බුද්ධ ශාසනික සිල් රැකලත් නැති හරි දන් දීලත් නැති බුද්ධ ශාසනයක මේ ජීවිතයකට කියන්නේ එහෙම නැති මේ දරපතුරු වලින් ගොතාගත්තු ලීපතුරු එකට තියලා ගොතාගත්තු ඇඳුමක් ඇඟලාගෙන ඉන්න මේ බාහ්‍ය දාරුචීරියට බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියනවා. ධර්ම දේශනා කරනවා. තස්මාතියතේ බාහ්‍ය ඒවං සික්කිතප්පං. බාහ්‍ය එහෙනම් ඔබ මෙහෙම හික්මෙන්න. දිට්ඨමත්තම් භවිස්සති. දුටුදේ පමණයි දුටුදින් නවත්තන්න. සුතේ සුතමත්තම් භවිස්සති. ඇසූදීන් නවත්තන්න. මුතේ මුතමත්තම් භවිස්සති. දැනුණුදීන් නවත්තන්න. විඤ්ඤාතමත්තම් භවිස්සති. දැනගත්තුදීන් නවත්තන්න. ඒවං හිතේ බාහ්‍ය සික්කිතප්පං. බාහ්‍ය ඔහු විදිහට ඔබ හික්මෙන්න.
යතෝකෝ තේ බාහිය දිට්ඨේ දිට්ඨමත්තම් භවිස්සති. බාහිය ඔබ දැකපුතින් නතර කළොත් සුතේ සුතමත්තම් භවිස්සති. ඇසූතේ ඇසූතෙන් නතර කළොත් මුතේ මුතමත්තම් භවිස්සති. දැනුණුදෙන් නතර කළොත් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. දැනගත්තුදෙන් නතර කළොත් තතෝ ත්වම් බාහිය නතේන. බාහිය ඔබ ඒ සමග නැහැ. බාහිය ඔබ ඒත් එක්ක නැහැ. ඔබ අර ටික නතර කළොත් ඔබ ඒත් එක්ක නැහැ. නතේන යතෝ ත්වම් බාහිය නතේන තතෝ ත්වම් බාහිය නතත්. බාහිය ඔබ ඒත් එක්ක නැත්තම්, ඒ සමග ඔබ නැත්තම් ඔබ එහි නැහැ. නතත් යතෝ ත්වම් බාහිය නතේන තතෝ ත්වම් බාහිය නතත්. බාහිය ඔබ ඒත් එක්ක නැත්තම් ඔබ එහි නැහැ. යතෝ ත්වම් බාහිය නතත්. බාහිය ඔබ එහි නැත්තම් තතෝ ත්වම් බාහිය නේවිද. බාහිය ඔබ නේව ඉද. නේවිද කියලා කියන නේව ඉද ඔබ මේ ලෝකේ නැහැ. මේ ලෝකේ ඔබ නැහැ. නහුරං ඔබ පරලෝකෙත් නැහැ. න උභය මන්තරී ඔබ ඒ දෙක අතරත් නැහැ. ඒසීවන්තු දුක්ඛසාති. බාහිය ඔය තමයි දුකේ කෙලවර. බුදුරජාණන් වහන්සේ බාහිය දාර්ශනිකයට මේ කියන්නේ ඊ타ත්ම ගැඹුරු නිවන ගැන. බුදුරජාණන් වහන්සේ බාහිය දාර්ශනිකයට කියන්නේ ගැඹුරු නිවන ගැන. එනම් බාහිය දාර්ශනිකයට බුදුරජාණන් වහන්සේ මේ වෙන කතා කියලා දෙලා හිටියේ නැහැ. දන්නවා මේ බාහිය දාර්ශනිකයේ ඉන්ද්‍රිය ධර්මයන් දිවිලා තියෙනවා කියලා. හරි. ඒතර කෙලින්ම බුදුරජාණන් වහන්සේ බාහිය දාර්ශනිකයට නිවන ගැන කියනවා. දිට්ඨි දිට්ඨමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. හරි. යතෝකෝ තේ බාහිය දිට්ඨේ දිට්ඨමත්තං භවිස්සති. බාහිය ඔබ ඒ දැකපුදී නවතිනවා නතර කරනවා නම්, අසපුදී නතර කරනවා නම්, දැනුණුදී නතර කරනවා නම්, දැනගත්තුදී නතර කරනවා නම් ඔබ ඒත් එක්ක නැහැ. ඔබ ඒත් එක්ක නැත්තම් ඔබ එහි නැහැ. ඔබ එහි නැත්තම්, හරි, ඔබ එහි නැත්තම් බාහිය ඔබ මේ ලෝකේ නැහැ. නේව ඉද ඔබ මේ ලෝකේ නැහැ. බාහිය ඔබ පරලෝකෙත් නැහැ. පරලොවත් නැහැ. නහුරං පරලෝකෙත් නැහැ. න උභය මන්තරේ ඔබ දෙක අතරත් නැහැ. මේක තමයි දුකේ කෙලවර. නිවන ගැන භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කළේ. තාමත්ම ගැඹුරු දහම් කරුණු ටික. ඒතර මේක මම ඔබට තෝරගත්තේ පින්වත්නි, අපි මේ කතා කරන්නේ චතුරාර්ය සත්‍ය ගැන. සත්‍යවාරය. ඒතර මේ තමයි දුක්ඛ නිරෝධය. මේක තමයි දුක්ඛ නිරෝධය. දුක්ඛ නිරෝධය කියලා කියන්නේ නිවන. එහෙනම් සම්මාදිට්ඨිය යුක්ත කෙනා, සම්මාදිට්ඨියෙන් යුක්තයි කියලා කියන්න දුක්ඛම් පජානාති, දුක්ඛ සමුදයම් පජානාති, දුක්ඛ නිරෝධම් පජානාති, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදම් පජානාති. දුක්ඛ නිරෝධය ගැනත් එයා දන්නවා සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා. දුක්ඛ නිරෝධය ගැන යාට අවබෝධයක් තියෙනවා සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනාට. එයා නිවන් මඟ දියුණු කරන්න නිවන් මඟට ප්‍රතිපන්න කෙනා සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා. එහෙනම් එයාට දුක්ඛ නිරෝධය ගැන අවබෝධයක් තියෙනවා. මේක තමයි සත්‍ය කියලා. හරි. එහෙනම් එයා ප්‍රතිපදාවක් දියුණු කරන්න එයාට දැක්මක් තියෙනවා. මං අහවල් තැනටයි යන්නේ කියලා. මං අහවල් තැනටයි යන්නේ කියලා එයාට දැක්මක් තියෙනවා සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනාට. ඒක නිසා අපි පින්වත්නි මේ ධර්මය අපි යම් පමකට හරි අපි ජීවිතේ තේරුම් අරගෙන සිටීම
අපිට නිවන් මඟක් දියුණු කරගන්න උපකාර වෙනවා. නිවන් මඟක් දියුණු කරගන්න උපකාර වෙනවා. මම ඔබට මේ කුද්දක නිකායෙම සූත්‍ර දේශනාවක් තියෙනවා. කුද්දක නිකායෙම පින්වත්නි ඔබට මේ බාහි සූත්‍රය මේ විදිහට ඔබ ඉගෙන ගනිමින් අපි මේ ඉගෙන ගනිමින් ඉන්නේ. මේක චුට්ටක් ඔබ තියන්න. මේ අපි නිවන ගැන කතා කරන්නේ. නිවන ගැන කතා කරනකොට මේ කුද්දක නිකායෙම උදාන පාළියෙම තව සූත්‍ර දේශනාවක් තියෙනවා. නිබ්බාන සූත්‍රය කියලා. නිවන ගැන බුදුරජාණන් දේශනා කරලා තියෙනවා. නිවන ගැන, නිවනේ ලක්ෂණ ගැන. එතකොට ඒ නිබ්බාන සූත්‍රයේ බුදුරජාණන් දේශනා කරනවා අතිබික්කවේ තදායතන. මහණෙනි ආයතනයක් තියෙනවා. අතිබික්කවේ තදායතනයක්. මහණෙනි ආයතනයක් තියෙනවා. යත් නේව පඨවි. ඒකේ පඨවි නෑ. න ආපෝ න තේජෝ න වායෝ. පඨවි නෑ, ආපෝ නෑ, තේජෝ නෑ, වායෝ නෑ. හරි. න ආකාසානංචායතනං න විඤ්ඤාණංචායතනං න ආකින්චඤ්ඤායතනං න නේව සංඥා නා සංඥායතනං. ඒ කියන්නේ අරූපයක් නෑ. රූපයක් නෑ, අරූපයක් නෑ. නායන් ලෝකෝ කියන න අයන් ලෝකෝ. ඒක මෙලොව නෙවෙයි. හරි. අත තිබ්බනේ. නේවයිද? නේවයිද? ඔබ මේ ලෝකෙත් නෑ කියලා. දැන් මෙතන නිබ්බාන සූත්‍රයේ බුදුරජාණන් දේශනා කරනවා. මේ නිවන ගැන දේශනා කරන බුදුරජාණන් නිවනේ ලක්ෂණ ගැන. න අයන් ලෝකෝ. මේ ලෝකෙ නෙවෙයි. න පරෝ ලෝකෝ. පරලෝකෙත් නෙවෙයි. මේ ලෝකෙත් නෙවෙයි, පරලෝකෙත් නෙවෙයි. හරි. න උභෝ ඡන්දම සූර්යා. හිරු සඳු නෑ. මේ නිවනේ බුදුරජාණන් වහන්සේම දේශනා කරන මේ නිවන ගැන මේ තියෙන්නේ. න උභෝ ඡන්දිම සූර්යා. හිරු සඳු නෑ. හරි. තත්‍රාපහං භික්කවේ නේව ආගතින්. මහණෙනි එහි ඒමක් නෑ. නේව ආගතින් න ගතින්. මහණෙනි එහි යාමක් නෑ. න ඨිතින්. මහණෙනි එහි සිටීමක් නෑ. න චුතින්. මහණෙනි එහි චුත වීමක් නෑ. න උප්පත්තින්. මහණෙනි එහි ඉවදීමක් නෑ. අපතිට්ඨං. මහණෙනි එහි පිහිටා සිටීමක් නෑ. අපවත්තං. මහණෙනි එහි පැවැත්වීමක් නෑ. අපවත්තං. මහණෙනි පැවැත්වීමක් නෑ. න ආරම්මන මේතං. මහණෙනි එහි අරමුණු කිරීමක් නෑ. කිසිවක අරමුණු කිරීමක් නෑ. නිවනේ කිසිවක් අරමුණු කරන්න දෙයක් නෑ. න ආරම්මන මේතං. කිසිවක් අරමුණු කරන්න දෙයක් නෑ. ඒසීවන්තු දුක්ඛසාති. මහණෙනි ඒ දුකේ කෙලවරයි. මේ නිවන ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව මේ නිබ්බාන සූත්‍රය. ඒතර නිබ්බාන සූත්‍රය කොහොම තියෙන්නේ? අතිබික්කවේ තදායතන. මහණිය ආයතනයක් තියෙනවා. බුදුරජාණන් දේශනා කරන ඒ ආයතන කියන තත්ත්වයක් තියෙනවා. ආයතනයක් තියෙනවා. ආයතන කියන නමින්මයි දේශනා කරන්නේ. අතිබික්කවේ තදායතනං. මහණිය ආයතනයක් තියෙනවා. ඒ ආයතන මොකද්ද? අසංකතය. සංකතය නොවේ, අසංකතය. හරි. එතකොට ඒ අසංකතයේ තුල සංකත වූ කිසිවක් නැහැ. කිසිවක් පණවන්න බෑ අසංකතයේ තුල. සංකත වූ කිසිවක් පණවන්න බෑ අසංකතයේ තුල. හරි. සංකත දේවල් මොකද්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එතන රූපය තියෙනවා. හරි. සංකත රූපය. එහෙනම් නිවන තුල රූපය නැහැ. රූපේ නැත්තම් වේදනා සංඥා සංකාර විඥානේවත් නැහැනේ. රූපයත් එක්ක නිව බැඳලා තියෙන්නේ. හරි. එතකොට රූපී ස්වභාවයක් නැහැ නිවන තුල. රූපී ස්වභාවයක් නිවන තුල නැහැ. ඒ වගේම
අරූපී ස්වභාවයකුත් නැහැ නිවන තුල. ඒකනේ මේ කියන්නේ න ආකාසානංචයතනං න විඥානංචයතනං න ආකින්චඤ්ඤයතනං න නේව සංඥානා සංඥායතනං. ඒ ආයතන පැනවීමක් නෑ නිවන තුල. ඇයි? ඒවා සංකත. ඒවා ලෝකයට අයිති දේවල්. හරි. නිවන තුල ඒවා පැනවීමක් නෑ. නායන් ලෝකෝ ඒක මේ ලෝකේ නෙවෙයි. එහෙනම් නිවන් අවබෝධ කරපු කෙනා මේ ලෝකයට අයිතිද? නෑ. මේ ලෝකේ නෙවෙයි. න අයන් ලෝකෝ මේ ලෝකේ නෙවෙයි. න පරෝ ලෝකෝ පරලොවත් නෙවෙයි. නිවන් අවබෝධ කරපු කෙනා පරලෝකයට අයිතිද? ඒත් නෑ. හරි. මේ ලෝකේ නෙවෙයි පරලෝකෙත් නෙවෙයි. න පරෝ ලෝකෝ න උභෝ චන්දිම සූර්යා. උභෝ චන්දිම සූර්යා කියලා කියන්නේ හිරු සඳු දෙක නෑ. හිරු සඳු දෙක නෑ කියන එකෙන් අදහස් කරන්නේ කිසිම වස්තුවක් නෑ. හිරු සඳු දෙකෙන් තමයි සියලු වස්තුන් පනවන්නේ. හිරු සඳු එහි විද්‍යමාන නෑ කියලා කියන්නේ නිවනේ හිරු සඳු පැනවෙන්නේ නෑ. හිරු සඳු විද්‍යමාන නෑ කියලා කියන්නේ කිසිදු වස්තුවක් නෑ නිවනේ. හැබැයි එවැනි ආයතනයක් තියෙනවා. අතිබික්විත් තදායතනං. අහනි එවැනි ආයතනයක් තියෙනවා. හරි. තත්රුපහම් බික්කවේ නේව ආගති එහි ඒමක් නෑ. න ගතින් යාමක් නෑ. න ටිතින් සිටීමක් නෑ. අපි දැන් කියනවා නිවනේ සිටීමක් නෑ නිවනේ. අපි කියනවා නිවනට යනවා කියලා. යාමක් නෑ නිවනේ. අනේ අපි සාමාන්‍ය ලෝකේ හැදෙනවා නිවන් ගියා කියලා. නිවන් ගියා කියලා අපි කියන්නේ. නැත්නම් නිවනට එනවා කියලා. නිවන් ගියා. නිවනේ ඉන්නේ. ඒවා ඒ පැනවීම මේ නිවනේ නෑ. හරි. නචුතින් ඒ චුතියක් නෑ. න උප්පත්තින් උප්පත්තියක් නෑ. හරි. නිවනේ උප්පත්තියක් නෑ. අපතිට්ටං පිහිටා සිටීමක් නෑ. අපවත්තං පැවැත්වීමක් නෑ නිවනේ. ඒ වගේම අනාරම්මන මේතං අරමුණු කිරීම නිවනේ නෑ. ඒක තමයි දුකේ කෙලවර. මේ නිබ්බාන සූත්‍රය. මේ නිවනේ දුක්ඛ නිරෝධය නම් වූ නිවනේ ලක්ෂණ. නිවනේ ලක්ෂණ. අතර මේවත් දැනගෙන සිටීම. අතර එතකොට නිවන කියන්නේ වෙන්නේ මෙහෙම දෙයක්. ඒක දෙයක් කියලා හඳුන්වන්න බෑ. මෙවැනි දෙයක් කියලා හඳුන්වන්න බෑ. දෙයක් නම් එතන අරමුණ කිරීමක් තියෙනවා. අරමුණ කිරීමක් නැහැ. හරි. එතන පටවියාපෝතේ මේ රූපී හෝ අරූපී හෝ ස්වභාවයන් නිවනේ නැහැ. එතකොට ඔන්න ඔය තියෙන්නේ නිබ්බාන සූත්‍රය. අතන අපි දැන් කතා කරමින් ඉන්නේ දාරුචීරිය බාහී සූත්‍රය. එතෙන් එන්නයි මම මේ ටිකත් මේ කිව්වේ. ඊළඟට ඔබ හොඳට අහලා තියෙන සූත්‍රයක් තියෙනවා. දීඝනිකායේ කේවඩ සූත්‍රය. දීඝනිකායේ කේවඩ සූත්‍රයේ අවසානට තියෙනවා එක්තරා ස්වාමීන් වහන්සේ නමක් වැඩ සිටියා. ඒ ස්වාමීන් වහන්සේට හිතුණා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත කොහෙද නිරුද්ධ වෙන්නේ කියලා සිතවිල්ලක් ආවා. දැන් මේක මේ ස්වාමීන් වහන්සේ මේක මේ බුදුරජාණන් වහන්සේගෙන් අහන්න ඕනේ කියලා හිතුවේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ හිතුවා මේක දෙවිවරු දන්නවා ඇති කියලා. මේ ස්වාමීන් වහන්සේට ඉරිදි තිබුණා. ඒතර මේ ස්වාමීන් වහන්සේ ගියා චාතුම් මහරජික දිවි ලෝකෙට. චාතුම් මහරජික දිවි ලෝකෙට ගිහිල්ලා ඇහුවා කත්තුනකෝ ආවසෝ ඉමේ චත්තාරෝ මහා භූතා අපරිශේෂා නිරුච්ඡanti. ආයුෂ්මත්නි ඒ දෙවිවරුන්ගෙන් අහනවා ආයුෂ්මත් මේ සතර මහා භූත ඒ කියන්නේ සියතිදම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත කොහෙද පොඩ්ඩක්වත් ඉතුරු නැතුව නිරුද්ධ වෙන්නේ.
කත්තනකෝ ආවුසෝ ඉමේ චත්තාරෝ මහා භූත අපරිශේෂා නිරුද්ධಂತಿ. කොහෙද නිරුද්ධ වෙන්නේ කියලා අර දෙවිවරුන් ඇහුවා. දෙවිවරු කිව්වා අනේ අපි ඔක දන්නේ නැහැ. ඕක දන්නේ ඇති සතරවරන් දෙවිවරු. දැන් සතරවරන් දෙවිවරු ළඟට ගියා. සතරවරන් දෙවිවරුන්ගෙන් මේක ඇහුවා. සතරවරන් දෙවිවරු කිව්වා අපි ඔක දන්නේ නැහැ. ඔකට උත්තරي අපි දන්නේ නැහැ. ඔක දන්නේ ඇති සක්දෙවිඳු. දැන් සක්දෙවිඳු ළඟට ගියා. සක්දෙවිඳු ළඟට ගිහිලා සක්දෙවිඳුන් ඇහුවා කතුනකෝ ආවුසෝ ඉමේ චත්තාරෝ මහා භූතා අපරිස්සය නිරුද්ධಂತಿ. කොහෙද මේ සතර මහා භූතයන් ටිකක්වත් ඉතිරි නැතුව අපරිශේෂා ශේෂ වෙන්නේ නැතුව නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා ඇහුවා. සක්දෙවිඳු කිව්වා මමත් ඕක දන්නේ නැහැ. ඕක දන්නේ නැති ඉහර දිව්‍ය ලෝක දෙවිවරු දැන් ගියා. තුසිත දිව්‍ය ලෝකෙට ගියා, යාම දිව්‍ය ලෝකෙට ගියා. ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා නිම්මාන රති පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකෙ දක්වා ගියා. ගිහිල්ලා ඒ දෙවිවරුන්ගෙන් ඇහුවා. එක දෙවි කෙනෙක්වත් මේක දන්නේ නැහැ. මේ දිවිවරු ඔක්කොම කියනවා අපි දන්නේ නැහැ ඉහළ දිවි ලෝකෙන් දන්නේ නැති කියලා. දැන් පරිනිම්මිත වසවත්ති දිවි ලෝකෙට ගියාට පස්සේ දිවි ලෝකේ ගිහිල්ලා වසවත්ති දිව්‍ය රාජයන් ඇහුවට පස්සේ වසවත්ති දිව්‍ය රාජයා කියන අනේ මම දන්නෙත් නෑ ඔකට උත්තරේ. ඔක දන්නේ නැති බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මියෝ. දැන් එහෙම ධානයක් වඩලා බ්‍රහ්ම ලෝකෙට ගියා. බ්‍රහ්ම ලෝකෙට ගිහලා බ්‍රහ්මියන්ගෙන් ඇහුවා. බ්‍රහ්මයන්ගෙන් ඇහුවට පස්සේ බ්‍රහ්මියෝ කියනවා අනේ අපි ඔකට උත්තරේ දන්නේ නැහැ. අපි ඔකට උත්තරේ දන්නේ නැහැ. ඕක දන්නේ ඇති මහා බ්‍රහ්මයා. ඔකට උත්තරේ දන්නේ නැති මහා බ්‍රහ්මයා. ඊන් පස්සේ මේ ස්වාමීන් වහන්සේ ඇහුවා මේ මහා බ්‍රහ්මයා කොහෙද ඉන්නේ කියලා ඇහුවා. මහා බ්‍රහ්මයා ඉන්න තැන නම් අපි දන්නේ නැහැ. හැබැයි ආලෝකයක් මැවෙනකොට ආලෝකයක් එක්ක මහා බ්‍රහ්මයා මේ ආලෝකයක් විශාල ආලෝකයක් එනවා නම් ඒ මහා බ්‍රහ්මයා තමයි එතන මේ මැවෙනවා. ඊට පස්සේ මහා බ්‍රහ්මයා වඩිනවා කිව්වා. දැන් ඔන්න එතකන් ඉන්න කිව්වා. දැන් මේ ස්වාමීන් වහන්සේ ඉන්නවා. දැන් ඔන්න මහා ආලෝකයක් පතුරවාගෙන මහා බ්‍රහ්මයා එතෙන් ආවා. ඊන් පස්සේ මහා බ්‍රහ්මයා දැන් අර බ්‍රහ්මයෝ එක්ක මහා බ්‍රහ්මයා ඉන්නවා. දැන් මේ ස්වාමීන් වහන්සේ මහා බ්‍රහ්මයා ළඟට ගිහිල්ලා ඇහුවා මහා බ්‍රහ්මයාටකින් කත්තනකෝ ආවුසු ඉමේ චත්තාරෝ මහා භූත අපරිශේෂා නිරුද්ධಂತಿ සීයති දං පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතුති. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන් සතර මහා භූතයන් පොඩ්ඩක්වත් ඉතිරි නැතුව නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා ඇහුවා. ඊන් පස්සේ මහා බ්‍රහ්මයා කියනවා අහමස්මි බ්‍රහ්මා මම බ්‍රහ්මයා. මහා බ්‍රහ්මා මම තමයි මහා බ්‍රහ්මයා. අභිභූ මම තමයි සියල්ල මැඩපවත්තන කෙනා. යටපත් කරන කෙනා. අනවිභූතෝ මාව යටපත් කරන්න කාටවත් බෑ. කිසිවෙකුට මාව යටපත් කරන්න බෑ. අනවිභූතෝ අඤ්ඤ දත්තු දසෝ වසවත්ති මම සියල්ල යටපත් කරන මැඩගෙන ඉන්න සියලු දේ වසඟේ පවත්වන කෙනා. වසවත්ති. දැන් මේ මහා බ්‍රහ්මයා තමන්ගේ தත්ත්වය ගැන කියනවා. දැන් අර ස්වාමීන් වහන්සේ ඇහුවේ ප්‍රශ්නේ ඇහුවේ මේ මහා බ්‍රහ්මයා තමන්ගේ தත්ත්වය ගැන කියනවා. මම වසවත්ති. ඉස්සරෝ මම ඊශ්වරයි. කත්තා පවත්තා නිම්මාත මම තමයි සියල්ල නිර්මාණය කළේ. සෙට්ටෝ මම තමයි ශ්‍රේෂ්ඨ සජිතා මම තමයි සියල්ල සකස් කරපු කෙනා. හරි. වසී පිතා මම තමයි සියල්ල වසී කරගෙන ඉන්න කෙනා. භූත භවයන් මම සියල්ල මගින් තමයි සියල්ල හටගත්තේ. දැන් මේ මහා බ්‍රහ්මයා කියේ. ඊන් පස්සේ දැන් ඔන්න ඒ කියලා ඉවරනාට පස්සේ අර ස්වාමීන් වහන්සේ ආපහු ආනවා මේ සතර මහා භූතයන් කොහෙද ඉතුරු නැතුව නිරුද්ධ වෙන්නේ කියලා. දෙවෙනි වතාවටත් මහා බ්‍රහ්මයා මේකම කියනවා. මම තමයි බ්‍රහ්මයා මම තමයි මහා බ්‍රහ්මයා. මම සියල්ල මේ මැට පවත්වන කෙනා. මම තමයි සියල්ල මැව්වේ. දැන් මහා බ්‍රහ්මයා මේකම කියනවා. ඔන්න මහා බ්‍රහ්මයාගේ හැටි. හරි. ඊට පස්සේ තුන්වෙනි වතාවටත් අර ස්වාමීන් වහන්සේ ඇහුවා කතනකෝ ආවුසෝ ඉමේ චත්තාරෝ මහා භූත අපරිසයා නිරුද්ධಂತಿ සේති දං
පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා ධාතුන් කොහෙද ඉතිරි නැතුව නිරුද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ මහා බ්‍රහ්මයා අර ස්වාමීන් වහන්සේගේ අතින් අල්ලගත්තා. අතින් අල්ලගෙන ඒ ස්වාමීන් වහන්සේ පැත්තකට එක්කන් ගියා. පැත්තකට එක්කන් ගිහිලා කියනවා මේ භික්ෂුව මම මේ සියල්ල දන්නවා කියලා තමයි මේ බ්‍රහ්මිය හිතන් ඉන්නේ. මම සියල්ල දන්නවා කියලා තමයි හිතන් ඉන්නේ. හරි. මම මේ සියලු දේට අධිපති නිසා සියල්ල දන්නවා කියලා තමයි හිතන් ඉන්නේ. නමුත් මම ওই ප්‍රශ්නෙට උත්තරي දන්නේ නැහැ. මම මේක දන්නේ නැහැ කියලා අර බ්‍රහ්මියෝ දැනගන්න එක හොඳ නැහැ. ඒක නිසා මාගෙන් නැවත මේක අහලා මම අපහසුතාවයටපත් කරන්න එපා. ගච්ඡ බික්කු තමේව භගවන්තං. භික්ෂු ඔබම යන්න බුදුරජාණන් වහන්සේ ළඟට, භාග්‍යතුන් වහන්සේ ළඟට යන්න. උපසංකමිත්වා ඉමං පඤ්ඤම් පුච්ච. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්නේ අහන්න භාග්‍යතුන් වහන්සේගෙන්. යථාචිතේ භගවා අභ්‍යාකරෝති තථා තං ධාරයාති. භාග්‍යතුන් වහන්සේ යම් විදිහකට මේක විසඳන්නේ ඔබ ඒ විදිහට දරා ගන්න. ඊට මහා බ්‍රහ්මයා කියනවා බුදුරජාණන් වහන්සේ ළඟට යන්නකෝ. ඔක අහන්න. බුදුරජාණන් වහන්සේ යම් විදිහකට විසඳන්නේ ඒ විදිහට දරා ගන්න කිව්වා. දැන් මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. බුදුරජාණන් වහන්සේ ළඟට වැඩලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කත්තනකෝ භන්තේ ඉමේ චත්තාරෝ මහා භූතා අපරිසිසං නිරුජ්ජಂತಿ සයති තං පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතුති. ස්වාමීනි මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා ධාතුන් කොහෙද අපරිශේෂව නිරුද්ධ වෙන්නේ? ඉන්පස් මේ භාග්‍යතුන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට අර උපමාවක් උද්දේශනා කරලා අර මේ මුහුදේ යන නැව්වල යන මේ නැවියන් අර පක්ෂීන් එක්ක අරන් යනවා මේ දිශාව බලා ගන්න, ගොඩබිමක් හොයා ගන්න කියලා. ඒ පක්ෂියා මුදා හැරලා ඉවිල්ලා ඊට පස්සේ පක්ෂියා ගිහිල්ලා දැන් ගොඩබිමක් නැත්තම් ආපහු අර නැවටම එනවා. ඒ වගේ භික්ෂුවවත් රවුම් ගහලා මාවම සොයාගෙන ආව නේද කියලා බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේට කියා සිටලා දේශනා කරලා අර භික්ෂුන් වහන්සේ අහපු ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ නිවැරදි කරනවා ප්‍රශ්නේ. භික්ෂුව ওই ප්‍රශ්නේ ඔහොම අහන්න එපා. භික්ෂුව ওই ප්‍රශ්නේ ඔහොම අහන්න එපා. ඔක අහන්න කිව්වම මෙහෙම කත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගහදති කත්ත දීගංච රස්සංච අනුන්තූලං සුභාසුභං කත්ත නාමංච රූපංච අසීසං උපරුච්චති. දැන් භික්ෂුන් වහන්සේ හැවේ කත්තනකෝ භන්ති ඉමේ චත්තාරෝ මහා භූතා අපටසේසා නිරුජ්ජಂತಿ කියලානේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා භික්ෂුව ඔහොම අහන්න එපා. සතර මහා ධාතුන් කොහෙද නිරුද්ධ වෙන්නේ කියලා අහන්න එපා. ඔකට උත්තරයක් නැහැ. ප්‍රශ්නේ වැරදි. භික්ෂුවේ ප්‍රශ්නේ අහන්න මෙහෙම. කත්ත ආපෝච්ච පඨවි තේජෝ වායෝ නගාදති. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන් කොහෙද නගහදති ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ කොහෙද? නිරුද්ධ වෙන්නේ නෙමෙයි. කොහෙද මේවා ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ? කොහෙද? කත්ත දීගංච රස්සංච අනුන්තූලං සුභාසුභං. දිග පළල ඊට පස්සේ දිග කොට අනුන්තූලං කුඩා මහත් පොඩි ලොකු මේ දේ සුභ අසුභ හරි. කත්ත නාමංච රූපංච අසීසං උපරුච්චති. දැන් දිග පළල දිග කොට එහෙමත් නැත්නම් පුංචි ලොකු එහෙම නැත්නම් සුභ අසුභ මේ ඔක්කොම නාම රූපත් එක්ක බැඳිච්ච දේවල්. හරි. ඒතර මේවා තියෙන්නේ නාම රූපත් එක්ක තියෙන දේවල්.
වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර පඨවි ආපෝ තේජෝ වායෝ. මේ නාම රූපත් එක්ක තියෙන්නේ මේවා. මොකද්ද? දිග, කොට, මහත, පුංචි, සුබ, අසුබ මේ දේවල් මේ පැනීම ඔක්කොම නාම රූපත් එක්ක තියෙන දේවල්. නාම රූපත් එක්ක විඥානීය සම්බන්ධ වීමත් එක්ක හටගන්න දේවල්. කත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. කොහෙද මේ නාම රූප නාමංච රූපංච අසේසං උපරුජ්ජති. කොහෙද මේ නාම රූප පොඩ්ඩක්වත් ඉතිරි නැතුව අසේසං උපරුජ්ජති. ඒවා සංසිඳිලා යන්නේ. උපරුජ්ජති. ඒ නාම රූප කොහෙද සංසිඳිලා යන්නේ? බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ නිවැරදි කරලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කියා දීලා බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගහදති. එත්ත දීගංච රස්සංච අනන්තූලං සුභාසුභං එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥානං අනිදස්සනං. අනිදස්සන වූ විඥානයක් තියෙනවා. විඥානයේ අනිදස්සන නම්. හරි. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං. විඥානීය අනිදස්සන නම් ඒක අනන්තයට යනවා. ඒක අන්තයක් නැත්තම්. හරි. විඥානීය නිදර්ශන නැහැ. විඥාණයට. ඒතර විඥාණයට නිදර්ශන හටගන්නේ විඥාණය තිතියක් වුණාට පස්සේ. විඥානීය තිතියක් වුණාට පස්සේ විඥාන තිතියක් වුණාට පස්සේ කොහෙද විඥානීය තිතියක් වෙන්නේ? රූපේ. විඥානීය තිතියක් වෙන්නේ රූපේ. විඥානීය තිතියක් වෙන්නේ වේදනාවේ. විඥානීය තිතියක් වෙන්නේ සංඥාවේ. විඥානීය තිතියක් වෙන්නේ සංස්කාරේ. බීජ සූත්‍රයේ මේක තියෙනවා. බීජ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරනවා. රූපෝපයං වා භික්ඛවේ විඥානං තිත්තමහානං තිට්ඨේය. මහණෙනි රූපය ඇසුරු කරගෙනයි විඥාණය පිහිටනෝ නම් පිහිටන්නේ. අන්න විඥාන තිතියක්. වේදනෝපයං භික්ඛවේ විඥානං තිත්තමානං තිට්ඨේය. මහණෙනි වේදනාව ඇසුරු කරගෙනයි විඥාණය පිහිටනෝ නම් පිහිටන්නේ. සංඥෝපයං භික්ඛවේ විඥානං තිත්තමානං තිට්ඨේය. මහණෙනි සංඥාව ඇසුරු කරගෙනයි විඥාණය පිහිටනෝ නම් පිහිටන්නේ. සංඛාරූපයං භික්ඛවේ විඥානං තිත්තමානං තිට්ඨේය. මහණෙනි සංස්කාරය ඇසුරු කරගෙනයි විඥාණය පිහිටනෝ නම් පිහිටන්නේ. එහෙනම් ඔන්න විඥාන තිති. එතකොට විඥාණයට නිදර්ශන එන්නේ විඥානීය පිහිටියාට පස්සේ. විඥාණයට නිදර්ශන එන්නේ විඥානීය පිහිටියාට පස්සේ. තිතියක් වුණාට පස්සේ. කොහෙද තිතිය වෙන්නේ? රූපේ. වේදනාවේ, සංඥාවේ, සංස්කාරේ. විඥානයේ තිති වෙන්නේ. හරි. එතන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේවා සකස් වෙන්නේ කොහෙද? ඇසේ. මේවා සකස් වෙන්නේ කොහෙද? කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ. රූප වේදනා සංඥා සංකාර විඥාන සකස් වෙන්නේ. හරි. එතකොට ඔන්න අපිට ඕන කරන තැනට දැන් සකස් වෙනවා. අපිට ඕන කරන තැනට දැන් ඔන්න මේ කතාව ඇඳිලා එනවා. තවට බලමු මේක. දැන් ඔන්න විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නඝාතති. යම් තැනක එතන කොතනද
විඥාණයට නිදර්ශන නැති තැනක අනිදස්සන විඥානයක් තියෙන තැනක විඥාණයට නිදර්ශන නැති තැනක අනිදස්සන විඥානයේ තියෙන්නේ කාගේද? රහතන් වහන්සේගේ. ඒ රහතන් වහන්සේගේ විඥාණයට නිදර්ශන නැහැ. අනිදස්සන විඥානය. ඒ අනිදස්සන විඥානයක් යුක්ත කෙනාගේ එතන එත් ආපෝච පඨවි තේජෝ වායෝ නඝාතති. එතන පඨවි ආපෝ තේජෝ වායෝ නඝාතති ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ. නිබ්බාන සූත්‍රය කිව්වේ නේ? නිබ්බාන සූත්‍රය කිව්වේ අත්තිබික්කවේ තදායතනං නේව පඨවි න ආපෝ න තේජෝ න වායෝ. ඒ නිවනේ පඨවි නැහැ, ආපෝ නැහැ, තේජෝ නැහැ, වායෝ නැහැ. මෙතනක් තියෙනවා විඥානං අනිදස්සනං අනන්තං සබ්බතු පබං එත් ආපෝච පඨවි තේජෝ වායෝ නඝාතති. ඒ අනිදස්සන විඥානයක් වුණාට පස්සේ ඒ අනිදස්සන විඥානයකින් යුක්ත කෙනාගේ එතන පඨවි ආපෝ තේජෝ වායෝ ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ. එත්ත දීගංච රස්සංච අනුන්තූලං සුභාසුභං. දිග කොට කුඩා මහත් සුභ අසුභ ඒ දේවල් එතන පැනවෙන්නේ. ඇයි? විඥානේ අනිදස්සන නිසා. හරි? එත්ත නාමංච රූපංච අසේසං උපරුච්ඡති. අන්න එතන නාමයයි රූපයයි පොඩ්ඩක්වත් ඉතිරි නැතුව උපරෝධන උපරුච්ඡති. අසේසං උපරුච්ඡති. එතන සංසිඳිලා යනවා. නාමයයි රූපයයි සංසිඳිලා යනවා. විඥානස්ස නිරෝධේන ඉත්තීතං උපරුච්ඡති. විඥානීය නිරුද්ධ වෙච්ච තැන හරි විඥානීය තමයි නිරුද්ධ අතන ඇහුවේ පඨවි ආපෝ තේජෝ වායෝ කොහෙද නිරුද්ධ වෙන්නේ කියලා. අර ස්වාමීන් වහන්සේ මුලින් ඇහුවේ. පුදුරන දේශනා කොහොම අහන්න එපා. ඔක වැරදි. විඥානීය නිරෝධ වෙන්නේ නිරුද්ධ වෙන්නේ. විඥානස්ස නිරෝධේන ඉත්තීතං උපරුච්ඡති. විඥානීය නිරුද්ධ වෙච්ච තැන අන්න පඨවි ආපෝ තේජෝ වායෝ ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ. ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ. දැන් ඔන්න අපිට ඕන කරන තැනට දැන් මේ දේශනාව ආවා. දැන් අපි ආපු යමු බාහ්‍ය සූත්‍රයට. දැන් බුදුරජාණන් වහන්සේ බාහ්‍ය දාර්චීරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තස්මාතිහති බාහ්‍ය ඒවං සික්කිතප්පං. බාහ්‍ය ඔබ මේ විදිහට හික්මෙන්න. බාහ්‍ය ඔබ මේ විදිහට හික්මෙන්න. දිත්තේ දිත්තමත්තම් භවිස්සති. දැකපු දේ දැක්ක පමණින් අතර වෙනවා කියලා. හික්මෙන්න කියලා කියන්නේ. දැකපු දේ පමණින් අතර වෙනවා කියලා. ඇසූ දේ පමණින් අතර වෙනවා. දැනුණු දේ පමණින් දැනුණු දේ කියලා කියන්නේ මෙතන නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට පහස දැනෙනවා. ඒ තුනටමයි මේ කියන්නේ මුතේ කියලා. මුතේ මුතමත්තම් භවිස්සති. දැනුණු දේ පමණින් අතර වෙනවා. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. දැනගත්තු දේ අතර වෙනවා. සිතින්නේ දැනගන්නේ. විඥානීය කාර්යනේ දැනගන්න එක. ඒතර දැනගත්තු දේ දැනගත්තු පමණින් අතර වෙනවා. මොකද මේ කියන්නේ? දුටු දේ නතර වෙනවා කියලා හික්මෙන්න කියලා කියන්නේ. දැන් අපේ දුටු දෙයින් නතර වෙන්නේ නැහැ. දුටු දෙයින් නතර වෙන්නේ නැහැ. අපේ ඇස ඉස්සරහට රූපයක් එනකොට මොකක්ද වෙන්නේ? අපි මීට ඉස්සෙල්ලා කීප වතාවක් කතා කරලා තියෙනවා. ඇස ඉස්සරහට රූපයක් එනකොට රූපය තියෙනවා නම් ඇස ඉස්සරහා ඒ රූපේ ඡායාව මේ ඇසේ ප්‍රසාදී වදිනවා. චක්කු ප්‍රසාදී. ඒ කියන්නේ
රූපේ ඇවිල්ලා වදින්නේ නැහැ නේ ඇසේ. රූපේ ඇසේ වදින්නේ නැහැ. ඒතර රූපේ ඡායාව ඇසේ පතිත වෙනවා. පතිත වෙනකොට රූපේ ඡායාව ඇසේ පතිත වෙනකොට ඒ කෙරෙහි මනසිකාරය යොමු වෙනවා. හරි. රූපේ ඡායාව ඇසේ පතිත වෙනකොට ඒ කෙරෙහි මනසිකාරය යොමු වෙනවා. එතකොට මනසිකාරය යොමු වෙනකොට ඊට අදාළ හරි ඊට අදාළ විඥානය ඇසේ පිහිටනවා. තදනුබද්ධ විඥානය. ඊට අදාළ විඥානය ඇසේ පිහිටනවා. ඒකට කියනවා චක්කු විඥානය. ඒ චක්කු විඥාණයෙන් ඒ මොහොතේ දැනගන්නවා ඇසේ ඡායාවක් පතිත වුණා. එච්චරයි. ඇසේ රූපයක ඡායාවක් ඇසේ පතිත වුණා. එච්චරයි. ඒකේ ගහක් දැක්කා, ගලක් දැක්කා, අම්මා දැක්කා, තාත්තා දැක්කා, සතුරෙක් දැක්කා, මිතුරෙක් දැක්කා. ඒ මොකුත් නැහැ. ඒ මොහොතේ ඒ වෙද්දී චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ. මේ තුනේ එකතුව ස්පර්ශයයි. මේ තුනේ එකතුව ස්පර්ශයයි. ඔන්න නම් තාමත් අපි රූපේ දැකලා නැහැ. රූපයේ විදිහට අපි දැකලා තාමත් තියෙන්නේ අර විඥාණයෙන් අපි දැනගත්තා. මොකද්ද විඥාණයෙන් දැනගත්ත ඇසේ ඡායාවක් වැදුනා කියලා. එතන වදින්නේ වර්ණයක්. වර්ණ සටහනක් ඇසේ වැදුනා. ඒක තමයි දැනගත්තේ. ඒ විඥාණය. හරි. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. එතන නෑ කෙලෙස්. තින්නං සංගති පස්සෝ. ඒ තුනේ එකතුව ස්පර්ශයයි. ඒ තුනේ එකතුව ස්පර්ශයයි. පස්සපච්චය වේදනා. දැන් අර ඡායාව ඇසේ පතිත වෙච්ච එක විඳිනවා. පතිත වුණු බව විඳිනවා. පතිතුණු බව හඳුනා ගන්නවා. යං වේදී තං සංජානාති. යං සංජානාති තං විතක්කේති. හඳුනගත්තු දේ ගැන හිතනවා. හඳුනගත්තු දේ ගැන හිතනවා. යං විතක්කේති තම් පපංචේති. අන්න එතන තියෙනවා. මොකද්ද? ප්‍රපංච. තණ්හා මාන දිට්ඨි. යම් විතක්කේ තම් පපංචේති. යම් පපංචේති තතෝ නිදානං පපංච සංඥා සංකා සමුදාචරති අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේසු රූපේසු. මදුපිණ්ඩික සූත්‍රයේ අපි කතා කරලා තියෙනවා. හරි. එතකොට අන්න දැන් අතන ප්‍රපංච මෙතන සම්බන්ධ වීම මේ එක සිද්ධියක් මේ කියන්නේ. දැන් මේකෙන් පස්සේ වෙලාවකින් පස්සේ අරක එහෙම දෙයක් නෙවෙයි. හරි. එතකොට ඔන්න ඊට පස්සේ දැන් අර මම මගේ ආත්මය කියන තණ්හා මාන දිට්ඨි ප්‍රපංච ධර්ම මේ දේවල් ඇසුරු කරන්න පටන් ගන්නවා අර ඡායාවත් එක්ක. ඒ ඡායාවත් දැන් එතනින් එහාට වැඩ කරන්නේ සම්පූර්ණයෙන්ම අර කෙලෙස් එක්ක. තණ්හා මාන දිට්ඨි ප්‍රපංච ධර්මත් එක්ක. ප්‍රපංච හටගත්තද තතෝ නිදානං. ඒ හේතු කරගෙන පපංච සංඥා සංකා සමුදාචරති. ඒ ප්‍රපංච වලින් හැසිරෙන්න පටන් ගන්නවා. මොකේද? අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේසු රූපේසු. අතීත අනාගත පච්චුප්පන්න චක්කු විඤ්ඤේය වූ රූපේ. ඇසින් දැනගන්න රූපේ.
අතීත රූපේ, අනාගත රූපේ, මේ වර්තමාන රූපේ. ඔන්න හැසිරෙනවා. ඔන්න හැසිරෙනකොට ඒ හැසිරෙන දැන් අර තණ්හාමාන දිට්ඨිත් එක්කනේ රූපේ. දැන් රූපෙට ඈඳනවා මේවා. දැන් ඔන්න එතන තියෙනවා මොකද්ද? එතන තියෙනවා අපිට දැන් ආපහු ඔබ මෙතන ගන්න. ඔබ මෙතන ගන්න අනාථපිණ්ඩික සූත්‍රය. අනාථපිණ්ඩික ගෘහපතියට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ඒවන්තේ ගහපති ඒවන් සික්කිතබ්බං තස්මාතියතේ ගහපති ඒවන් සික්කිතබ්බං. ගෘහපතිය ඔබ මේ විදිහට හික්මෙන්න. කොහොමද? න චක්කුං උපාදිස්සාමි. ඇසට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. න චක්කු නිශ්චිතං විඥානං භවිෂ්‍යති. ඇස ඇසුරු කරගෙන විඥානයේ පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. න රූපං උපාදිස්සාමි. රූපයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. න රූප නිශ්චිතං විඥානං භවිෂ්‍යති. රූපය ඇසුරු කරගෙන විඥානයේ පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. න චක්කු විඥානං උපාදිස්සාමි. හරි? ඇසේ විඥාණයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. න චක්කු විඥාන නිශ්චිතං විඥානං භවිෂ්‍යති. ඇසේ විඥානයේ ඇසුරු කරගෙන විඥානයේ නැවත පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. එතකොට නැවත මේ විඥානයේ පවත්වන්නේ අන්න අර තණ්හා මාන දිට්ඨි ඇසුරු කරගෙන. ඒවත් එක්ක තතෝ නිදානං පපංච සංඥා සංකා සමුදාචරති. හැසිරෙනවා අර රූපේ නැවත නැවතේ රූපේ හැසිරෙනවා. නැවත නැවතේ රූපේ විඥානේ පවත්වනවා. නැවත නැවතේ රූපේ විඥානේ පවත්වනවා. අනාථපිණ්ඩික ගෘහපතියට සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා න චක්කු සම්පස්සං උපාදිස්සාමි. ඇසේ ස්පර්ශයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. න චක්කු සම්පස්ස නිශ්චිතං විඥානං භවිෂ්‍යති. ඇසේ ස්පර්ශය ඇසුරු කරගෙන විඥානයේ පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. දැන් මෙතන ඇසේ ස්පර්ශය ඇති වෙනකොට ඇසේ ස්පර්ශය කියන්නේ මුලින් විඥානේ හට අරන්නේ. ඇසේ විඥානය ඇසේ ස්පර්ශයක් හැදෙන්නේ නැහැ විඥානයකින් තොරව. ඇසේ විඥානේ පිහිටන්නේ නැතුව. ඒතර විඥානේ පහළ වෙලානේ හට අරන්නේ. දැන් මේ ආපහු කියනවා ඇසේ ස්පර්ශය ඇසුරු කරගෙන විඥානයේ පවත්වන්න එපා කියලා. එහෙනම් ආපහු විඥානේ අපි පවත්වනවා ඇසේ ස්පර්ශය තුල. ඇසේ විඳීම තුල. ඇසේ හඳුන ගැනීම තුල. ඇසේ චේතනාව තුල. මේවත් එක්ක විඥානය ආපහු පවත්වනවා. ආපහු පවත්වනකොට අපිට අතීත අනාගත වර්තමාන රූප ඇසුරු කරන්න පුළුවන්. කොහොමද? මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා කෙලෙස් බරව කෙලෙස් එකතු වෙලා අර රූපය ඇසුරු කරන්න පුළුවන්. හරි. එතකොට දිත්තේ දිට්ඨ මත්තන් නොවේ. දැකීම මාත්‍රයෙන් නවතින්නේ නැහැ. දැකීම මාත්‍රයෙන් නවතින්නේ නැහැ. සුතේ සුතම් ඔය විදිහටම කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ ඔය විදිහටම නම් මේ සකස් වෙන්නේ. ඕක තමයි අපි දැන් ඉන්න තත්ත්වේ. මේ ලෝකේ තත්ත්වයක ඕක තමයි අපි ඉන්න තත්ත්වයයි. ඉන්න ස්වභාවයයි. මේ ලෝකේ පැවැත්ම. ඔතන තමයි අපිට දෙකින් දෙකට ඉන්න මමක් ඉන්නේ. දෙකින් දෙකට රූප බලන්න ඇහැක් තියෙන්නේ. දෙකින් දෙකට ශබ්ද අහන්න කනක් තියෙන්නේ. දෙකින් දෙකට ගඳ සුවඳ විඳින්න නාසයක් තියෙන්නේ. දෙකින් දෙකට රස විඳින්න දිවයක් තියෙන්නේ. දෙකින් දෙකට රස විඳින්න පහස ලබන්න කයක් තියෙන්නේ. දෙකින් දෙකට හිතන්න හිතක් තියෙන්නේ. ඇයි මේ ආපහු ඈඳනවනේ අතීත අනාගත වර්තමාන රූපත් එක්ක අර කෙලෙසුත් එක්ක එකතු වෙලා. ඔන්න එතන ඔය තමයි අපි දැන් ඉන්න තත්ත්වේ. අපේ ජීවිතය ඕක. ඔය තමයි ජීවිතය. හරි.
බුදුරජාණන් වහන්සේ බාහ්‍ය දාරුචීරියට කියනවා බාහ්‍ය දාරුචීරිය මෙහෙම ඉක්මෙන්න. කොහොමද? දිට්ඨි දිට්ඨමත්තං භවිස්සති. දුටු දේ පමණින් නතර වෙන්න. ඒ කියන්නේ මොකද්ද? දැන් අර ඇසින් රූපයක් දකිද්දී ඇස ඉස්සරහා රූපේ තියෙද්දී දැන් ඔන්න ඒ මොහොතේ අර රූපේ ඡායාව ඇසී පතිත වුණා. ඒ පතිත වෙනකොට ඒ කෙරෙහි මානසිකාර යොමු වෙලා දැන් විඥානීය පිහිටියා. විඥානීය පිහිටියා. දැන් මේ විඥානීය පිහිටිය ස්පර්ශය හැදුණා. දැන් ඒක විඳිනවා, හඳුනා ගන්නවා. හරි? චේතනා පහළ වෙනවා. ඒතර මේ දේවල් තවම දැන් මෙතන තවම ප්‍රපංච සම්බන්ධ වෙලා නැහැ. ප්‍රපංච සම්බන්ධ. දැන් මෙතන ඒ දකින්න රූපේ තියෙන්නේ ඡායාවක් විතරයි. එතන තියෙන්නේ වර්ණයක් විතරයි. වර්ණ සටහනක් විතරයි. ඒතර මෙතන අම්මා, තාත්තා, දුව, පුතා, සතුරා, මිතුරා මේ මුකුත් නැහැ. ඒවා තව සම්බන්ධ වෙලා නැහැ. එතකොට ඔන්න ඇස සකස් වුණේ ඒ මොහොතේ. දැන් රූපය දැකීමකින් තොරව අර වර්ණ සටහන වැදීමකින් තොරව පවතින ඇසක් නැහැ. එහෙනම් ඇස ඔන්න එතන හැදුනා. ඇස හැදෙන්නේ අර වර්ණ සටහන පතිත වීමත් එක්ක. ඇස හැදෙන්නේ වර්ණ සටහන පතිත වීමත්. මේ සංසිද්ධිය මේක තේරුම් නොයන තාක් රූපේ දකින්නකොට මම මේ හැදිලා. රූපේ දකින්නකොට මම මේ හැදිලා ඒතර රූප බලන මම මෙහි ඉන්නවා. මම මෙහි ඉන්නවා නම් මට බලන්න රූප තියෙනවා. ශබ්දය අහන මම මෙහි ඉන්නවා. මම මෙහි ඉන්නවා නම් මට අහන්න ශබ්ද තියෙනවා. හරි? ඊට පස්සේ ගඳ සුවඳ විඳින මම මෙහි ඉන්නවා. මම මෙහි ඉන්නවා නම් මට ගඳ සුවඳ විඳින්න ගඳ සුවඳ තියෙනවා. මේ විදිහට. එතන මම මෙහි හැම වෙලාවෙම මම මෙහි ඉන්නවා. එතන මම තමයි මොකද්ද? මම තමයි රූප බලන්නේ. මම තමයි ශබ්ද අහන්නේ. මම තමයි ගඳ සුවඳ විඳින්නේ. මම තමයි රස විඳින්නේ. ඒ හැම එක්කම මම හැදිලා. එතන හැම එක්කම මම හැදිලා. එතකොට යාට තේරෙන්නේ නිත්‍ය වූ මමක් ඉන්නවා. නිත්‍ය වූ මම නිත්‍ය වූ දිගින් දිගට ඉන්න නිත්‍ය වූ මම රූප බලනවා. නිත්‍ය වූ මම ශබ්ද අහනවා. නිත්‍ය වූ මම ගඳ. දැන් එතකොට එයා වාසය කරන්නේ දැන් මම හැදෙන්නේ රූපයත් එක්කනේ. හරි? මම හැදෙන්නේ රූපයත් එක්ක. ඒතර රූප දැන් ඒකනේ අපි දැන් ආයතන අනිත්‍ය භාවනාව කරද්දී හරි මේ ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා බලනවා. ඊට පස්සේ ඇසට පෙනෙන රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසේ විඥානේ මම නොවේ. එහෙනම් මේ ඇසයට දකින රූපය තුලත් මම හැදිලා එතන. ඒකනේ අපි එහෙම නොවේ කියලා බලන්නේ. නේ? ඇසට දකින රූපේ මම නොවේ කියලා බලන්නේ. එතන මම හැදිලා ඉන්න නිසානේ. එහෙනම් ඒක අපි හිතට දෙනවා මම නොවේ කියලා බලන්න. මම නොවේ කියලා බලන්න. එතන මම නෑ කියලා බලන්න. මගේ නොවේ කියලා බලන්නේ රූපේ. මගේ ආත්මය නොවේ කියලා බලන්නේ රූපය. එතනම තමයි මගේ ආත්මය හැදිලා තින්නෙත්. මම හැදිලා තින්නෙත් එතනමයි. ඇසෙන් රූපය බලනකොට එතන මම හැදිලා. කනින් ශබ්දය අහනකොට එතන මම හැදිලා. නාසයෙන් ගඳ සුවඳ විඳිනකොට එතන මම හැදිලා. දිවෙන් රසය විඳිනකොට එතන මම හැදිලා. එතකොට කවුද මේ රූප බලන්නේ? මම. කවුද ශබ්ද අහන්නේ? මම. කවුද ගඳ සුවඳ විඳින්නේ? මම. කවුද හිතන්නේ? මම. හරි? එතකොට අන්නේ ওই දෙක වෙන් කරන්න. වෙන් කරලා බලන්න. මෙතන තියෙන්නේ විඥානයයි නාම රූපයි. හරි? විඥානයයි නාම රූපයි. මෙතන තියෙන්නේ. එතකොට
විඥානයයි නාම රූපයි දෙක වෙන් කළොත් ඒ කියන්නේ අර සාරිපුත්ත මහරහතන් වහන්සේම අර බටමිටි දෙකේ උපමාව නලකලාප සූත්‍රයේ විඥානයයි නාම රූපයි දෙක එකට හේතු වෙලා තියෙනකම් හරි විඥානයයි නාම රූප දෙක එකතු වෙලා තියෙනකම් මෙතන ගැළවිල්ලක් නැහැ. හැබැයි එකක් පෙරළුවොත් දෙක එකට සම්බන්ධ මේ හේතු වෙලා තියෙන්නේ. මේ හේතු වෙලා තියෙනකම් සසර. විඥානය නාම රූපයි. එතකොට මේ දෙක එකක් පෙරළ ගත්තොත් අනිත් එක වැටෙනවා. එකක් පෙරළ ගත්තොත් අනිත් එක වැටෙනවා. එතකොට මේ දෙක වෙන් කරලා අපිට වෙන් කරලා හඳුන ගන්න පුළුවන්. විඥාණය අරවල පවත්වන්නේ. ඒ නොපවත්වන්න නම් විඥානයේ නැවත විඥානයේ ඇසී නොපවත්වන්න නම් අර අනාථපිණ්ඩික සිටුවරයාට සාරිපුත්ත මහරහතන් දේශනා කළේ න චක්කු නිසිතං විඥානං භවිස්සති इति. ඇස ඇසුරු කරගෙන විඥානය පවත්වන්න එපා කියලා. ඇස ඇසුරු කරගෙන විඥානය නොපවත්වන්න නම් හටගත්තු ඇස නිරුද්ධ වුණා කියලා දකින්න වෙනවා. නිරුද්ධ වුණු ඇසක නැවත පවත්වන්නේ මොනවද? හටගත්තු රූපය නිරුද්ධ වුණා කියලා දකින්න වෙනවා. හටගත්තු විඥානය නිරුද්ධ වුණා කියලා දකින්න වෙනවා. නිරෝධය දකින්න වෙනවා. හටගත්තු දේ නිරුද්ධ වෙලා ගියපු නිරෝධය දකින්න වෙනවා. නිරෝධය දකින්නවා නම් හැම වෙලාවෙම නිරෝධය ස්පර්ශ කරනවා නම් එයාට නැවත පවත්වන්න විඥානය පවත්වන්න දෙයක් නැහැ. නිරෝධය නම් ස්පර්ශ කරන්නේ නැවත පවත්වන්න භූමියක් නැහැ. නිරෝධය පවත්වන්න විඥානය පවත්වන්න දෙයක් නැහැ. නිරෝධය දැකලා අන්න එතකොට අර දුටු දෙයින් නවතිනවා. නැවත විඥානේ ඒ තුළ හසුරවන්නේ. ඇසූ දෙයින් නතර වෙනවා. නැවත විඥානේ හසුරවන්නේ. අර නිරෝධය දැක්කට පස්සේ ඇසේ නිරෝධය දැක්කට පස්සේ රූපේ නිරෝධය දැක්කට පස්සේ විඥානයේ නිරෝධය දැක්කට පස්සේ ස්පර්ශයේ නිරුද්ධ වෙලා ගියපු දැක්කට පස්සේ හරි ඒතර වේදනාවේ නිරෝධය දැක්කට පස්සේ සංඥාවේ නිරෝධය දැක්කට පස්සේ මේවල ආපහු විඥානය හසුරවන්න දෙයක් නෑ යාට. විඥානය හසුරවන්නේ දැක්කතේ නතර වෙනවා. දිට්ඨ මත්තං සුති සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාති විඤ්ඤාත මත්තං. එතකොට යාට බාහිර රූපයේ වෙනස් වෙනකොට ඒ බාහිර රූපේ වෙනස් වෙනවත් එක්ක මෙයා එකතු වෙන්නේ නැහැ. එකතු වෙලා විඳින්න මෙයාට දුක් විඳින්න දෙයක් නැහැ. ඇයි ඒත් එක එකතු වෙලා නැහැ. හරි. එයා ඒ මොහොතේ දැකපු රූපය ඒ මොහොතේ නිරුද්ධ වුණා. ඊට පස්සේ අනාගතේ රූපයක් දකිනවා නම් අනාගතේක නිරුද්ධ වෙනවා. ඒ දකින මොහොතේ නිරුද්ධ වෙනවා. අතීතයේ තුනේ ඔකමයි. දැකපු තේ නිරුද්ධ වුණා. ඒතකොට අතීතයේ දැකපු තේ නිරුද්ධ වුණා කියලා දන්නවා නම් දිගින් දිගට පවතිනා වූ අතීතයේ දැකපු රූපණේ යට තියෙන්නේ. වර්තමානයේ දිගින් දිගට දකින්න රූප තියෙන්නේ. ඒ මොහොතේ දකින්න දේ ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. එයාට දකින් හට ගැනීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. හට ගැනීම පේනකොට නෑ කියලා කියන්න දෙයක් නෑ. හරි හට ගැනීමක් පේනවනේ. නිරෝධය දකින්නකොට තියෙනවා කියලා කියන්න දෙයක් නෑ දිගින් දිගට. ඒ නිරෝධය දකින්නෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යතෝ කෝතේ බාහ්‍ය දිත්තේ දිත්තමත්තම් භවිස්සති. බාහ්‍ය යම් වෙලාවක ඔබ දැකපු දේ නතර කරනවා නම් ඇසූ දේ නතර කරනවා නම් හරි ඊට පස්සේ විඳපු දැනුණු දේ නතර කරනවා නම් ඊට පස්සේ දැනගන්න දේ නතර කරනවා නම් තතෝ තුම් බාහිර නතේන බාහිය ඔබ ඒ සමග නැහැ.
එතන නතර වෙලා නම් ඒ දැකපු රූපයත් එක්ක ඔබ නැහැ. හරි? දැක රූපයත් එක්ක ඔබ නැහැ. දැන් අපි රූපයත් එක්ක ඉන්නවා. අර නිරෝධී දැක්කනම් දැකපු තැනින් නතර වුණා නම් ඒ රූපයත් එක්ක ඔබ නැහැ. ඒ ශබ්දයත් එක්ක ඔබ නැහැ. ඒ ගඳ සුවඳත් එක්ක ඔබ නැහැ. ඒ රසයත් එක්ක ඔබ නැහැ. ඒ පහසත් එක්ක ඔබ නැහැ. ඒ අරමුණුත් එක්ක ඔබ නැහැ. දැන් අපි ඒවත් එක්ක ඉන්නවා. ඒවත් එක්ක තමයි අපි දැන් ඉන්නේ. හරි? තතතුම් බාහිර නතේන යතෝතුම් බාහිර නතේන බාහිර ඔබ ඒවත් එක්ක නැත්තම් ඔබ ඒවත් එක්ක නැත්තම් කොවත් එක්කද? රූපත් එක්ක, ශබ්දත් එක්ක, ගඳ සුවඳත් එක්ක, දිවත් රසයත් එක්ක, පහසත් එක්ක, අරමුණුත් එක්ක ඔබ නැත්තම් නතේන තතෝතුම් බාහිර නතත් බාහිර ඔබ එහි නැහැ. එහි නැහැ කියන්නේ ඒ රූපී ඔබ නැහැ. වේදනාවේ ඔබ නැහැ. දැන් රූපී තමයි අපි ඉන්නේ. ඒත රූපයත් එක්ක තමයි අපි මැවිලා තියෙන්නේ. එහෙනම් එයා රූපය දකින්නවා හටගන්න දෙයක් ඒ මොහොතේ නැති වෙන දෙයක්. වේදනාව දකින්නවා හටගන්න දෙයක්. ශබ්දය දකින්නවා හටගන්න දෙයක් ඒ මොහොතේ නැති වෙන දෙයක්. එතකොට ඒ ඇස කන නාසය දිවකය මනස තුල හැදෙන රූප උපාදානය දකින්නවා යා ඒ මොහොතේ හටගන්න එක නැති වෙන එක. හරි? එතකොට ඔබ එහි නෑ. ඔබ එහි නැත්තම් යතෝතුම් බාහිය නතත් බාහිය ඔබ එහි නැත්තම්. හරි? ඔබ එහි නැත්තම් තතෝතුම් බාහිය නේවිද නේවයිද බාහිය ඔබ ඒ රූපත් එක්ක ශබ්දත් එක්ක ඔබ ඒ දේවල් එක්ක ඔබ නැත්තම් හරි දිට්ඨමත්තන් විතරක් නම් ඒ දැකපු දේත් එක්ක ඔබ නැත්තම් සුතේ සුතමත්තන් විතරක් නම් ඒ අසපු දේත් එක්ක ඔබ නැත්තම් ඔබ මෙලොව නැහැ. ඇයි එවන නිදහස්. එහෙනම් මේ ලෝකේ පණවන්න පුළුවන් අපිට අරවත් එක්කනේ. මේ ලෝකයේ අපිට පණවන්න පුළුවන් අරවත් එක්කනේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ ලෝකය ගැන කිව්වේ. ලෝකෝ ලෝකෝති උච්චති බන්තේ උච්චති කිත්තාවතානකෝ බන්තේ ලෝකෝති උච්චති. ස්වාමීනි ලෝකයේ කියනවා කුමකින්ද ලෝකේ කොතනින්ද ලෝකේ තියෙන්නේ? චක්කුංචේව රූපාච සෝතංචේව සද්දාච ගානංචේව ගන්ධාච ජීවහාචේව රසාච කායෝචේව පොට්ටබ්බාච මනෝචේව ධම්මාච. මේ තමයි ලෝකේ. ඒතර මෙතනනේ මෙලොව තියෙන්නේ. එහෙනම් මෙලොව තියෙනවා නම් මෙලොව අපි ඉන්නවා නම් මේ ලෝකයේත් එක්ක අපි එකතු වෙලා ඉන්නවා නම් එකතු වෙන්න තියෙන්නේ ඔය රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු මේවත් එක්ක තමයි. මේවත් එක්ක තමයි මම ජීවත් මම කියන කෙනා හැදිලා මම කියන කෙනාගේ පැවැත්ම තියෙන්නේ. මේ වෙන්නේ නිදහස් නම් දැකපු දේ නතර වෙලා නම් ඇසූ දේ නතර වෙලා නම් දැනුණු දේ තැනින් නතර වෙලා නම් දැනගත්තු දේ දැනගත් තැනින් නතර වෙලා නම් ඒතර මම එක්කෙනා මේ ලෝකෙට අයිති නැහැ. නේවිද? මේ ලෝකෙට අයිති නැහැ. නේවිද? නහුරං මේ ලෝකෙට අයිති නැත්තම් පරලෝකෙට කොහොමද අයිති වෙන්නේ? මේ ලෝකෙට අයිති නැත්තම් පරලෝකෙට අයිතිත් නැහැ. නහුරං පරලෝකෙට අයිතිත් නැහැ. න උභය මන්තරේ මේ දෙක අතරත් යා නැහැ. මේ ලෝකෙත් නැහැ පරලෝකෙත් නැහැ. මේ දෙක අතරත් යා නැහැ. ඒ සීවන්තෝ දුක්ඛසාති ඉපමණකින්ම ඕක තමයි දුකේ කෙලවර. ඕක තමයි දුකේ කෙලවර මේ නිවන. මේ නිවන. ඉතින් බුදුරජාණන් වහන්සේ බාහ්‍ය දාර්ශනිකයට මෙන්න මේ ටික දේශනා කරාට පස්සේ බාහ්‍ය දාර්ශනිකය මේ ගෙසිත දැන් බාහ්‍ය දාර්ශනික මේක අහගෙන ඉන්නේ.
කවදාවත් මේ ධර්මය අහලා නැති බාහ්‍ය දාරුචීරිය බුදුරජාණන් වහන්සේ මේ කවදාවත් දැකලා නැති මේ දවසේම දැකපු මේ මොහොතේම ධර්මය අහපු මේ කෙටියෙන් ධර්මය අහපු ඒ බාහ්‍ය දාරුචීරියගේ සිත මේ දේශනාව අවසන් වෙනකොට අනුපාදාය ආසවෙහි චිත්තම් විමුච්චි සිතේ ආශ්‍රවයන් සම්පූර්ණයෙන්ම බැහැර වුණා. අරහත්ත්වයටපත් වුණා. ආසවක්ඛය වුණා. ආශ්‍රවයන් ක්ෂය වෙලා ගියා. අතකෝ භගවා බාහ්‍යයන් දාරුචිරියන් ඉමිනා සංකිත්තේන ඕවාදෙන ඕදිත්වා පක්කාමි. අර බුදුරජාණන් වහන්සේ කෙටියෙන් අර ධර්මීය බාහ්‍ය දාරුචිරියට දේශනා කරලා බුදුරජාණන් වහන්සේ වැඩියා. ඊන් පස්සේ බාහ්‍ය දාරුචිරිය ඔන්න ටික වෙලාවකින් අර එළදෙනක් ඇනලා බාහිර දාරුචිරිය මරණයටපත් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත කරන ස්වාමීන් වහන්සේලාත් එක්ක වඩිද්දී දකින්නවා මේ බාහ්‍ය දාරුචීරියගේ නිසල දේහය. බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි මේ තනත්තාගේ මේ නිසල දේහය ආදාහනය කරන්න ආදාහනය කරලා ස්තූපයක් හදන්න. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා මේ දේහය ආදාහනය කළා තූපයක් හදලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි අර බාහ්‍ය දාරුචීරියගේ දේහය අපි ආදාහනය කළා තූපයක් හැදුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ බාහ්‍ය දාරුචීරිය කොහෙද ඉපදුනේ? පණ්ඩිතෝ භික්ඛවේ බාහ්‍යෝ දාරුචීරියෝ. මහණෙනි බාහ්‍ය දාරුචීරිය පණ්ඩිතයි නුවණැති. මහණෙනි බාහ්‍ය දාරුචීරිය ධර්මය අවබෝධ කරගන්න කියලා මට කරදර කෙලේ නෑ. මම වෙහෙසටපත් කළේ නෑ. මහණෙනි බාහ්‍ය දාරුචීරිය පරිනිබ්බුතෝ භික්ඛවේ බාහ්‍යෝ දාරුචීරිය. මහණෙනි බාහ්‍ය දාරුචීරිය පිරිනුවම් පෑවා. අරහත්ත්වයටපත් වෙලා පිරිනුවම් පෑවා. භික්ෂුන් වහන්සේලා පුදුම වෙන්නේ නැති. මේ දාම ඇවිල්ලා මේ දරපතුර වලින් ලී පතුර වලින් මේ හදාගත්තු ඇඳුමක් ඇඟලාගෙන එදා මේ ආපු මේ පොඩි දහම් කරුණු ටිකක් අහපු බාහ්‍ය දාරුචීරිය මේ මොහොතේම අරහත්ත්වයටපත් වෙලා පිරිනුවම් පෑවා කියනකොට කවුද පුදුම නොවෙන්නේ? මේ එවැනි ශාසනයක්. මේ එවැනි ශාසනයක් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ උදානයක් පහල කරනවා. එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගහදති. බලන්න මේකෙත් තියෙනවා. අර කේවඩ සූත්‍රයේ තිබුණු ඒ විදිහේම ගාථාවක් මේකෙත් තියෙනවා. එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගහදති. නතත් සුක්ඛා ජෝතන්ති ආදිච්චෝ නප්පකාසති. නිබ්බාන සූත්‍රයේ තිබුණා හිරු සඳු පැනවෙන්නේ නැහැ කියලා මේකෙත් තියෙනවා. න එත්ත සුක්ඛා ජෝතන්ති ආදිච්චෝ නප්පකාසති. හිරු සඳු පැනවෙන්නේ නැහැ. කොහෙද? පඨවි ආපෝ තේජෝ වායෝ යම් තනක නගහදති ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැද්ද? එතන හිරු සඳු පැනවෙන්නේ නැහැ. න තත්ත චන්දිමා භාති තමෝ තත්තන විජ්ජති. හිරු සඳු නෑ, හිරුත් නෑ, සඳුත් නෑ, ආලෝකයක් නෑ. ඊට පස්සේ න තමෝ තත්තන විජ්ජති. අඳුරත් නෑ. තමෝ කියලා කියන්නේ අඳුරත් නෑ, ආලෝකයක් නෑ. යදාච අත්තනා වේදී මුනි මෝනේන බ්‍රාහ්මනෝ අත රූපා අරූපාච සුඛ දුක්ඛා පමුච්ඡති. ඒතර මෙතන රූප අරූප දැන් මේ බලන්න මේ හැම සූත්‍රයකම මේ කොටස් තිබුණානේ නේ. රූප එතන පඨවි නෑ, ආපෝ නෑ, තේජෝ නෑ, වායෝ නෑ, රූප නෑ, අරූපයක් නෑ. නිව සංඥාන මේ ආකාස සංඥායතනයක් නෑ, විඥානංචායතනයක් නෑ, ආකින්චඤ්ඤායතනයක් නෑ, නිව සංඥානා සංඥායතනයක් නෑ, අරූපී. මෙතනත් මේ තියෙන්නේ අත රූපා අරූපාච සුඛ දුක්ඛා පමුච්ඡති. සැපක් දුකක් එතන පනවන්න බෑ. රූප අරූප පනවන්න බෑ. සැපක් දුකක් පනවන්න බෑ. කොහෙද? නිවනේ. ඒ තමයි දුක්ඛ නිරෝධය. ඒ තමයි ඒ උත්තම නිවන. අපිට දැක්මක් තියෙනවා අපි යන්න ඕනි මෙතෙන්ද කියලා. එතකොට අපිට මග වරදින්නේ අපි යන්න ඕන තැන
ලක්ෂණ ටික අපි දන්නවා නම් අපි වෙන කොහෙවත් ගිහිල්ලා අපි යන්න ඕන තැන කියලා අපි රැවටෙන්නේ යන්න ඕන තැන ලක්ෂණ ටික දන්නවා නම් අපිට හොඳට පැහැදිලි අපි මෙතෙන් යන්න ඕනේ ගියාට පස්සේ අපි හොඳට දන්නවා දැන් හරි කියලා. හරි. ඒක නිසා පින්වත්නි දුක්ඛ නිරෝධය මෙයයි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවද මෙයයි. එහෙනම් මේ සම්මාදිට්ඨි සූත්‍රයේ මේ ටික යම් කෙනෙක් දන්නවා නම් හරි මේක දුක්ඛ නිරෝධයයි කියලා දන්නවා නම් ඒක සත්‍යයි කියලා දන්නවා නම් එයා සම්මාදිට්ඨියෙන් යුක්තයි. ඔබ අප හැම දිනාට ඒ සම්මාදිට්ඨිය ඇති කරගන්න ඒ දුකින් නිදහස් වෙන්න ඒ ආරි සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි අද දවසේ සම්මාදිට්ඨි සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වෙසෙන සදහැවතුම් පිරිසක් විසින්. ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ දායකත්වයේ දරූ සදහැවතුන් සියලු දෙනාටත් එම අයගේ සුජීවත්ව සිටින දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවපත්භාවය සහ නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා කියන උතුම් අරමුණින් තමයි මේ පින්වතුන් මේ උතුම් දේශනාවට දායකත්වයේ දරුවේ. ඉතින් මේ පින්වතුන් මේ දේශනාවට දායකත්වයේ දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මා ඔබට මේ උතුම් දේශනාව කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මය අහලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. ඉතින් අපි සියලු දෙනා එකතු වෙලා මේ රැස් කරගත්තු සියලු පින්කමද සියලුම දෙවිවරුන්ට අනුමෝදන් කරමු. ඒ වගේම කල්යාණ මිත්‍ර අප ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත්භාවයේ සැලසෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. දායකත්ව දරූ පින්වතුන් නමින් මිය පරලෝකීය දෙමාපියන් ඇතුළු සීලෝම ඥාතිහිත මිත්‍රාතින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්ව දරූ සීලෝම පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සීලෝම ඥාතිහිත මිත්‍රාතින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැමදෙනා නමින් නැසී මිය පරලෝකීය සීලෝම ඥාතින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝක ජීවිත සූපත් වෙත්වා, සපවත් වෙත්වා. වහවහා සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝවාසී සීලෝම දෙනාට නිදුක් නිරෝගී සුවපත්භාවයේ පිණිස මේ පින උපකාර වෙත්වා. දායකත්වරු පින්වතුන්ට එම පවුල සියලු දෙනාට නන් අයුරින් උදව් උපකාර කළ සියලුම පින්වතුන්ට උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකමන් සියලුම දෙනාටත් ඔබ අප හැම දෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිහිත මිත්‍රාදීන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත්භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.